සුබ දවසක් හැම දිනකටම. අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝ ළමයින්ට අපහසුයි කියලා හිතෙන නමුත් ඉතා පහසුවෙන් එක්සෑම් එකදී ගොඩ දාන්න පුළුවන් තියරි කොටසක් ගැන. ඒ තමයි සංප්‍රයුක්ත ව්‍යුහ. මේක එක්සෑම් එකේ ව්‍යුහගත පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට ස්ට්‍රක්චර් එසේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ සැලකිලි කොටසක් සංප්‍රයුක්ත ව්‍යුහ වලින් තමයි අහන්නේ. ඊට අමතරව MCQ පේපර් එකේ මේකෙන් යම් යම් දේවල් කියනවා. ඉතින් මේක හරි ලේසි කොටසක්. ඉතාමත්ම සරලව සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්නේ කොහොමද කියලායි මේ අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක බොහොමයක් ළමයින්ට ගැටලුකාරී තියරි කොටසක්. මොකද එක එක තැන් වලින් එක එක විදිහට ඉගෙනගෙන තියෙන්නේ. මේක ඉතාමත්ම නිවැරදි රසායන විද්‍යාත්මක තියරි අනුව අඳින්නේ සංප්‍රයුක්ත ව්‍යුහයක් කොහොමද කියලා දෙන්න හදන්නේ. මොකද මේක ගිරව දාලා කටපාඩමින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳ බොහොමයක් ළමයි ඉගෙනගෙන තියෙන මේ විදියට. අර ගිරව වගේ කටපාඩමින් ව්‍යුහ හඳීම. නමුත් එහෙම නෙවෙයි හිතලා අපිට දෙන ඕන සැකිල්ලකට සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන්. ක්‍රමය කියලා දෙන්නයි මේ හදන්නේ. මේකෙදී වැදගත්ම කාරණා තමයි සෙල්ලම් දැනගන්න ඕනේ අපි අතරම මොකක්ද මේ සංප්‍රයුක්ත ව්‍යුහයක් කියන්නේ. මොන හේකටද මේවා අඳින්නේ කියන්නේ. ඒ අවබෝධය තිබිය යුතුයි මේ වැඩේ කරන්න පටන් ගන්න කලින්ම. මොකද ඒක කරන්නේ නැහැ කියලා දන්නේ නැත්නම් මේක කරලා තේරුමකුත් නැහැ. සංප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්නේ ඇයි කියන දේ. මෙහෙමයි. ලුයිස් විසින් තමයි පළවෙනියෙන්ම පිළිගත හැකි විදිහේ මේ සහසංයුජ බන්ධන හදපු සංයෝග අණු අයන වල ව්‍යුහය ඒකේ බන්ධන නිරූපණය කරමින් අඳින්න පුළුවන් ක්‍රමවේදයක් මුලින්ම හඳුන්වා දුන්නේ පිළිගත හැකි ක්‍රමවේදයක් ලුයිස් විසින්. ලුයිස් තමයි ඉදිරිපත් කරේ ලුයිස් තිත් කතිර ව්‍යුහ, ලුයිස් තිත් ව්‍යුහ, ලුයිස් තිත් ඉරි ව්‍යුහ ඒ ඔක්කොම. එතකොට ඒවා මත පදනම් වීගෙන තමයි මේ තියරි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අලුත් දැනටහි භාවිත වෙන තියරි ඒ පරණ තිබ්බ තියරි වල තව තවත් වඩා සාර්ථකව වර්ධනය වීම. ඉතින් ඒකේ ඒ වගේ එතනදී අපි දැන් මේ සංප්‍රයුක්ත ව්‍යුහයක් ඇඳීම සඳහා මූලික කරගන්න එක්තරා වාදයක්. ඒ තමයි සංයුජතා බන්ධනවාදය. සංයුජතා බන්ධනවාදයෙන් තමයි බන්ධනයක් සහ සංයුජ බන්ධනයක් සෑදීම පැහැදිලි කරන්නේ. හොඳ ලුයිස් ව්‍යුහ වලින් අපි ලුයිස් ව්‍යුහ කියලා දෙයක් ඇන්දට වෙයි. ලුයිස් ව්‍යුහ කිව්වහම ලුයිස් තිත් කතිර ව්‍යුහ, ලුයිස් තිත් ව්‍යුහ, ලුයිස් තිත් ඉරි ව්‍යුහ ඔක්කොම ලුයිස් ව්‍යුහ තමයි. ඒතර අපිට දැන් මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ මේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ලුයිස් තිත් ඉරි ව්‍යුහ කියන්නේ. ඒකෙන් තමයි මේ සංප්‍රයුක්ත ව්‍යුහ හදලා පැහැදිලි කරන්නේ. ඒතර සංප්‍රයුක්ත කියලා තියරියක් ලෝකෙට එන්නේ සංයුජතා බන්ධනවාදයත් එක්ක. සංයුජතා බන්ධනවාදයෙන් පැහැදිලි කිරීමක් කරනවා මේ සහ සංයුජ බන්ධන සෑදීම සඳහා ඉලෙක්ට්‍රෝන සම්බන්ධ වෙන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙන කාක්ෂික දෙකක් පරමාණු දෙකක එකිනෙක අතිච්ඡාදනය මගින් තමයි සහ සංයුජ බන්ධනයක් හැදෙන්නේ කියලා. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. ඉතින් ඒකම සංයුජතා බන්ධනවාදයෙන් කියනවා අර ඒ අතිච්ඡාදනයෙන් බන්ධන හැදුනහම ඒ බන්ධන සෑදිච්ච ඉලෙක්ට්‍රෝන පරමාණු දෙකේ බන්ධන හැදු පරමාණු දෙකේ න්‍යෂ්ටියාකරණ රේඛාවේ ඒ අතර ප්‍රදේශයක තමයි තියෙන්නේ කියලා. ඒ න්‍යෂ්ටියාකරණ රේඛාවට ඒ අතර ප්‍රදේශය. කියන්නේ න්‍යෂ්ටි දෙක අතර ප්‍රදේශය. හයිටම රේඛාවේ නෙමෙයි ඒකේ තියෙන්නේ සිග්මා බන්ධනය විතරනේ. න්‍යෂ්ටි අතර ප්‍රදේශය සරලව කිව්වොත්. න්‍යෂ්ටි අතර ප්‍රදේශයේ තියෙනවා. ඒතර ඔන්න ඕ කියන පැහැදිලි කිරීමත් එක්ක ඒගොල්ලෝ ඒ වාදයෙන් පැහැදිලි කරනවා මේ අණුවක හෝ අයනයක හෝ මේ හැදෙන සහසංයුජාකාර බන්ධන ස්ථීරවම එක් ව්‍යුහයකින් ඉදිරිපත් කරන්න බෑ කියලා. ඒ එක් ව්‍යුහයකින් ඉදිරිපත් කරන්න බැරි හින්දා තමයි මේ සංප්‍රයුක්ත ව්‍යුහ කියලා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අණුවක් හෝ අයනයක හෝ සහසංයුජව බන්ධන හැදුවහම ඒ බන්ධනය හදපු ඒ අණුව හෝ අයනය ස්ථායී වෙනවා. ඒකටනේ අපි ඔය සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩක් ඇඳලා පැහැදිලි කරන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ස්ථායී වෙනවා.
ඒතර සම්ප්‍රයුක්ත ව්‍යුහ අඩුවෙන් තියෙනකොට නැත්නම් ඔය ආරෝපණ සම්බන්ධ කරගෙන අපි බලමු. පැහැදිලි කරනවා මේ ව්‍යුහ හැදීම හරහා මේගොල්ලෝ ස්ථායී වෙනවා කියලා. ඔව්. සම්ප්‍රයුක්ත ව්‍යුහ සෑදීමෙන් අණුවකට හෝ අයනයකට මේ සහසංයෝජ බන්ධන සෑදුවට පස්සේදී ස්ථායී වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අදාළ රසායනික ද්‍රව්‍ය ස්ථායී ව්‍යුහ පැවැත්මක් තියාගන්න නම් ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ හදන්න. අන්නේ හින්දා සංයුජතා බන්ධනවාදයෙන් කියනවා මේ තනි ව්‍යුහයක් පැවතීම ඒ අණුව හෝ අයනයට ස්ථායීතාවයක් හොඳින් ලබා දෙන්නේ නැහැ කියලා. එහෙනම් මේ ව්‍යුහ එකම අණුව හෝ අයනයේ සැකිල්ල නියතව තියාගෙන. සැකිල්ල කියන්නේ සිග්මා බන්ධන පමණක් නිරූපණය කරමින් අපි අඳිනු ලබන ව්‍යුහය. ඒ සැකිල්ල නියතව තියාගෙන ඒ සැකිල්ලට වෙනස් ලුයිස් තිත්තිරි ව්‍යුහ පවතින්න පුළුවන් කියලා තමයි සංයුජතා බන්ධනවාදයෙන් පහදන්නේ. ඒ වෙනස් ලුයිස් තිත්තිරි ව්‍යුහ තමයි ඔය සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා කියන්නේ. එහෙනම් ඒ සම්ප්‍රයුක්ත ව්‍යුහයකදී වෙන්නේ දෙන ලද එක් ලුයිස් තිත්තිරි ව්‍යුහයක් සැකිල්ල නියතව තියාගෙන තව සම්ප්‍රයුක්ත ව්‍යුහ නැත්නම් තව ලුයිස් තිත්තිරි ව්‍යුහ ඇති කරනවා. ඇත්තටම ඇයි මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා දැන් අඳින්නේ අපි? ඇත්තටම සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇඳීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ අදාළ අණුව හෝ අයනය බන්ධන සෑදීමෙන් පස්සේ කොහොමද මෙයා ස්ථායී වෙලා තියෙන්නේ කියන එක. මොකද යම්කිසි අණුවකට හෝ අයනයකට එක් නිශ්චිත තිත්තිරි ව්‍යුහයක් පමණක් පවතිනවා නම් ඇත්තටම මෙයාගේ ස්ථායීතාවය බොහෝ දුරට අඩුයි. ඒගොල්ලෝ වෙනස් ලුයිස් තිත්තිරි ව්‍යුහ හෙවත් සම්ප්‍රයුක්ත ව්‍යුහ සෑදීම හරහා තමයි ඒගොල්ලන්ගේ මේ ස්ථායීතාවය පවත්වාගන්නේ. ඒක හරියට කිව්වොත් මේ වගේ දෙයක්. දැන් අපිට මිනිස්සෙක්ට කිව්වොත් එක කෙලින් හිටගෙන ඉන්න කියලා. ඒතර එයාට කකුල් දෙක එක ළඟටම අරගෙන එක කෙලින් හිටගෙන ඉන්න කියලා කිව්වොත් ඒතර වෙන්නේ එයාට එක දිගට සුළු වෙලාවක් එහෙම ඉන්න පුළුවන් වෙයි. නමුත් ටිකක් කලකට දෙපැත්තට නිකන් පැද්දෙනවා වගේ ගතියක් එනවා. ඒ කියන්නේ අපි අස්ථායී වෙලා. මොකද එක කෙලින් එක විදියටම ඔහොම ඉන්න කිව්වොත් ඒක පොඩි අපහසුව දනවන දෙයක්. ඒ හින්දා අපි හැම ඉන්න ගියත් පොඩි වෙලාවකින් අපි පොඩක් එහාට මෙහාට පැද්දෙනවා වැවෙනවා වගේ ගතියක් දැනෙනවා. නමුත් අපි එහාට මෙහාට ඇවිදින්න ඉන්නවනම් එතන ඊට වඩා ස්ථායි. අනේ කියන්නේ එක නිශ්චිතම ක්‍රමයකට ඉන්නවට වඩා පොඩි වෙනස්කම් වලට ලක් වෙමින් ඉන්න එක පද්ධතියක් ස්ථායි කරනවා. ඉතින් ඒක තමයි මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් පැහැදිලි කරන්නේ. යම් අණුවකට හෝ අයනයකට නිශ්චිත එක් ව්‍යුහයක් නෙවෙයි ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ගේ ව්‍යුහය වෙනස් කරගන්න. ඒ වෙනස් කර ගැනීම හරහා ස්ථායි වෙන්න. ඒතර අපි ලුයිස් තිත්තිරි ව්‍යුහයක් අඳින්න යද්දී අපි කරන්නේ අපිට පුළුවන් තරම්ම තිබිය හැකි ස්ථායිම ලුයිස් ව්‍යුහය අඳින එක. ඒකනේ එක්සෑම් එකේ ප්‍රශ්නේ අහන්නේ ඔයගොල්ලන් ව්‍යුහගත රචනා පෙළපතේ සැකිල්ලක් දීලා ඒ සැකිල්ලට අදාළව ප්‍රශ්නයක් අහනවා. ඒකේ පළවෙනියෙන්ම අහන ප්‍රශ්නේ තමයි දී ඇති සැකිල්ලට ගැලපෙන ස්ථායිම ලුයිස් තිත්තිරි ව්‍යුහය අඳින්න කියලා. ඒ කියන්නේ ලුයිස් තිත්තිරි ව්‍යුහ කිහිපයක් සම්ප්‍රයුක්ත ව්‍යුහ ලෙස අපි ඇඳට ඔතන මොකක්hari එකක් තමයි බොහෝ දුරට ස්ථායිම ව්‍යුහය වෙන්නේ. සමහර අයගේ නම් ව්‍යුහ කිහිපයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ තියෙන ස්ථායිම එක අඳින්න තමයි එක්සෑම් එක කියලා කියන්නේ. ඉතින් එහෙනම් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අඳිද්දී වැදගත්ම දේ තමයි එතන තිබිය හැකි ස්ථායිම සම්ප්‍රයුක්ත ව්‍යුහය අඳගන්න එක. ඒක අඳගත්තාම තව ඕන තරම් අඳින්න පුළුවන්. තියෙන තරම තව ඕන තරම් කියන්නේ 100ක් 200ක් නෙවෙයි. තියෙන්න පුළුවන් ප්‍රමාණය අඳගන්න පුළුවන්. හැබැයි මුලින්ම තියෙන හොඳම ස්ථායිම ලුයිස් තිත්තිරි ව්‍යුහය අඳගන්නවා. ඒක තමයි පළවෙනිම වැදගත් දේ. ඒකට තමයි අපි ලුයිස් තිත්තිරි ව්‍යුහ ගැන ඉගෙන ගන්න පාඩමේ මුලදීම. මේක අදාළ වෙන්නේ දෙවන ඒකකයට ව්‍යුහය හා බන්ධන කියන ඒකකයට. එතනදී මුලින්ම පාඩමේ උගන්වන්නේ කොහොමද ලුයිස් තිත්තිරි ව්‍යුහ හඳින හැටි. ඉතින් ඒකෙන් පස්සේ තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳින්නේ. එහෙනම් පළවෙනියෙන්ම වැදගත්ම පළවෙනිම දේ තමයි
සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න යද්දී පළමුවෙන්ම තිබිය හැකි වඩාත්ම ස්ථායිම ලුවිස් තිත් ඉරි ව්‍යුහය අඳ ගන්න ඕනේ. හරි. මම උදාහරණයක් අරන් ඊට කියාගෙන යන්නම්. උදාහරණයක් ගන්නවා මම CO2. CO2 වල සැකිල්ල කියන්නේ අදාළ රසායනික ප්‍රවේදයේ සිග්මා බන්ධන පමණක් නිරූපණය කරමින් අඳිනු ලබන ව්‍යුහය. ඒකේ පරමාණු පෙන්눔 කරනවා සිග්මා බන්ධන පමණක් ඊළඟට පෙන්눔 කරනවා. ඊට අමතරව එකසර ඉලෙක්ට්‍රෝන යුග පයි බන්ධනයේ කිසි දෙයක් නැහැ. සැකිල්ල කියන දේ තුල. ඊට පස්සේ දැන් සැකිල්ල පාවිච්චි කරලා තමයි සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අපි අඳින්නේ. එතකොට සැකිල්ල නියතව තියාගෙන ඒක වෙනස් වෙන්න නොදී තමයි අඳින සම්ප්‍රයුක්ත ව්‍යුහ සියල්ල ඇඳිය යුත්තේ. එහෙනම් පළවෙනියෙන් මම මෙන්න මේ කාබන්ට අදාළව එයාගේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ටිකත් සම්බන්ධ කරගෙන හිතලා බලන්න ඕනේ අපි. පළවෙනියෙන්ම මෙයාට ඇත්තටම බන්ධන කීයක් හදන්න පුළුවන්ද සහ සංයුජක. ඊළඟට මේ ඔක්සිජන් වලට බන්ධන කීයක් හදන්න පුළුවන්ද? ඒකට අපිට අවශ්‍ය කරනවා මේගොල්ලන්ගේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒ අනුව තීරණය කරන්න පුළුවන් ඇත්තටම එයාට බන්ධන කීයක් හදන්න පුළුවන්ද කියන්නේ. මොකද ඒක දන්නේ නැත්නම් මේ කොහොමද හදින්න බෑ. එහෙනම් පළවෙනියෙන්ම මේ කාබන්ට අදාළව සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 2s2 2p2. මෙයාගේ වින්‍යාසය උත්තේජනය කරගෙන 2s1 2p3 බවට පත් වෙනවනේ. ඒතර වියුග්ම ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා යාළුවා ළඟ. ඒ කියන්නේ යාට බන්ධන හතරක් හදන්න පුළුවන් සංයුජතා බන්ධන වාදයට අනුව. මොකද ඒකෙන් පැහැදිලි කරන්නේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තමයි සංයුජතා කවචයේ තියෙන බන්ධන සඳහා සහභාගී වෙන්නේ. එහෙනම් බන්ධන හතරකට යන්න පුළුවන්. ඒතර ඔක්සිජන් ගත්තොත් ඒකේ තියෙනවා 2s2 2p4. ඉතින් මෙයාට වියුග්ම ඉලෙක්ට්‍රෝන මෙතන දෙකක් තියෙනවා. ඉතින් ඒ දෙකෙන් එයාට බන්ධන දෙකක් හදාගත්තා නම් ඇති. මොකද මේ බන්ධන සෑදීමේ වැදගත්ම දේ මේගොල්ලෝ වින්‍යාස ස්ථායි කරගන්න එකනේ. ඉතින් මේකට බන්ධන දෙකක් හදන්න පුළුවන්. අතන වියුග්ම හතරක් තියෙනවා. ඒ කියන්නේ බන්ධන හතරක් හදන්න පුළුවන්. ඒ හරහා පරමාණු දෙකටම අෂ්ටකය ලබා ගන්නත් පුළුවන්. මොකද ඒව තමයි වැදගත් සාධක ලුවිස් තිත්තිලි විමානෙදී අෂ්ටක ලැබීම වගේ කරුණු. දැන් කාබන්ට බන්ධන හතරකුත් පුළුවන්, ඔක්සිජන්ට බන්ධන දෙකකුත් පුළුවන්. දැන් මෙයාට අදාළව අඳින්න හදන්නේ මම එයාගේ එක් සංප්‍රයුක්ත ව්‍යුහය. ඒකදී පළවෙනිම එක නම් මම අඳින්නේ මම පළවෙනියෙන්ම කරන්න ඕනේ තිබිය යුතු නැත්නම් තිබිය හැකි වඩාත්ම ස්ථායිම ලුවිස් තිත්තිලි ව්‍යුහය අඳගන්න එක. එහෙනම් මෙයාට අදාළ ව්‍යුහය අඳිමු. හැබැයි ඒක කලින් තව දෙයක් තියෙනවා. මේ ව්‍යුහ අඳින්න යද්දී අපි දැනගෙන ඉන්න ඕනේ මේක ඇඳලා පස්සේ මේගොල්ලන්ගේ සමස්ත සංයුජතා කවචවල, ඒ කියන්නේ ව්‍යුහ ඇඳලා පස්සේ සමස්ත සංයුජතා කවචවල ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙන්න ඕනද කියලා. ඒ කියන්නේ ඒක හොයාගන්න පුළුවන් හරි ලේසියෙන් මේ විදිහට. කාබන්ට අදාළව සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 4නේ තියෙන්නේ. ඔක්සිජන්ට අදාළව 6යි. ඉතින් එකෙන් දෙන්නෙක් සහභාගී වෙනවනේ. එතකොට දෙන්නෙක් සහභාගී වෙන නිසා ඔක්සිජන් දෙකට අදාළව 6 වරක් 2 12ක් වෙනවා. ඉලෙක්ට්‍රෝන 12. ඉතින් ඔක්කොම ඉලෙක්ට්‍රෝන එතකොට එනවා 16ක්. එතනින් යුගල් ගත්තොත් 16 බෙදීම 2ක්, ඒ කියන්නේ යුගල් 8ක් එනවා. ඒ කියන්නේ අපි ලුවිස් තිත්තිලි ව්‍යුහයක් මෙයාට ඇන්දොත් ඒක තුල පරමාණු දෙකේම සමස්ත සංයුජතා කවචවල ඉලෙක්ට්‍රෝන යුගල් 8යි නිරූපණය වෙනවා. ඒක වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. වැඩි වුණත් වැරදි, අඩු වුණත් වැරදි. බලමු එහෙනම් CO2 ගේ සැකිල්ල මුලින්ම ඇඳ ගන්නවා. ඊළඟට මෙයාට අදාළව කාබන්ට බන්ධන දෙකක් හදන්න පුළුවන්. කාබන්ට 4ක් හදන්න පුළුවන්. ඔක්සිජන්ට 2ක් හදන්න පුළුවන්.
එහෙනම් කාබන්ට 4ක් පුළුවන් නිසා ඩබල් බොන්ඩ් දෙකක් දානවා. ගැලපෙනවා? ඩබල් බොන්ඩ් දෙකක් දැම්මා. ඊට පස්සේදී ඔක්සිජන්ට බන්ධන දෙකක් හදන්න පුළුවන්. ඒකත් දැන් මෙතන තියෙනවා. මේ ඔක්සිජන්ටත් බන්ධන දෙකක් හදන්න පුළුවන්. ඒකත් මේකේ තියෙනවා. ඊළඟට මේගොල්ලන්ගේ තිබිය යුතු සියලුම ඉලෙක්ට්‍රෝන සංයුතා කවචය තුල තිබෙන ඉලෙක්ට්‍රෝන යුගල් වශයෙන් මෙහෙම දාන්න ඕනනේ. නිරූපණය කරන්න ඕන ලුයිස් තිත්තිරි ව්‍යුහයක. ඉතින් ඔන්න ඒක නිරූපණය කරා. දැන් කාබන්ගේ අෂ්ටකය සම්පූර්ණයි. ඔක්සිජන්ගේ අෂ්ටකය සම්පූර්ණයි. පරමාණු දෙකම අෂ්ටක ලැබුවා කියන්නේ ඒගොල්ලෝ තිබ්බ වින්‍යාසය තිබ්බට වඩා ස්ථායි කරගත්තා. එහෙනම් මෙන්න ගොඩක්ම පිළිගන්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් CO2ට. ඊළඟට සම්ප්‍රයුක්ත ව්‍යුහය වඩාත්ම නිවැරදි සම්ප්‍රයුක්ත ව්‍යුහය වෙන්න නම් ඊළඟට වැදගත් වෙන්නේ මේගොල්ලන් මත ආරෝපණ ලියවිලා නැති වෙන්න ඕනේ පුළුවන් තරම්. ඊටකොට පළවෙනි වැදගත් දේ තමයි අෂ්ටකය ලබන්නේ. ඊළඟට ව්‍යුහය ස්ථායිම වෙන නම් පුළුවන් තරම් ආරෝපණ ලියවිලා නැති වෙන්න ඕනේ. දැන් මෙතන අපිට ආරෝපණ ලියවිලා නැහැ. නමුත් සමහර ව්‍යුහ තියෙනවා ඒවා ආරෝපණ ලියන්න වෙනවමයි. එතකොට මොකද කරන්නේ ඊට පස්සේ බලමු. ආරෝපණ ලියන්න වුණොත් එතන වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. ඒ ආරෝපණ ලියන ක්‍රමයක්. එක ඒ ව්‍යුහයක් ආවම බලමු. දැනට ආරෝපණ තියෙන ව්‍යුහයක් නෙවෙයි යන්නේ. ඔන්න එහෙනම් මේක ගොඩක්ම ස්ථායි ලුයිස් තිත්තිරි ව්‍යුහයක්. මොකද ආරෝපණ ලියලත් නැහැ. හැමෝගෙම අෂ්ටකයක් තියෙනවා. ගොඩක් පිළිගන්න පුළුවන් ලුයිස් ව්‍යුහයක්, තිත්තිරි ව්‍යුහයක්, ලුයිස් තිත්තිරි ව්‍යුහයක්. දැන් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් කියලා අපි කරන්නේ එහෙනම් මේ සැකිල්ලට තියෙන්න පුළුවන් තව ව්‍යුහ අඳින එකනේ. එහෙනම් මම මේකට තව ව්‍යුහයක් අඳින්න හදන්නේ. ඉතින්ලා මම මේකේ සැකිල්ල දාගන්නවා. සැකිල්ල ඇඳොත් මෙන්න මෙහෙමයි. දැන් මේ සැකිල්ලට අදාළව තිබිය හැකි මේ ලුයිස් තිත්තිරි ව්‍යුහය නොවන වෙන ව්‍යුහයක්. මෙහෙම හිතුවා. කාබනික රසායනයේදී ගන්නවා විතර බෙන්සීන් වල තියෙනවා මේ පයි ඉලෙක්ට්‍රෝන වලයක් කියලා දෙයක්. ඒ පයි වලය කාබන් දාමයේ පුරා චක්‍රීයව ගමන් කරනවා. එතනදී අපි ඉලෙක්ට්‍රෝන තැනකින් තැනකට ගමන් කරනවා කියන දේ වක්‍ර ඊතල දාලා ඇඳලා පෙන්නනවා. ඊට අමතරව කාබනික රසායනයේ යාන්ත්‍රණ තුලත් වක්‍ර ඊතලය වල ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ නිරූපණය කරනවා. අන්නේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය නිරූපණය කරන දේම මෙතනදිත් කරන්න පුළුවන්. මොකද සම්ප්‍රයුක්ත ව්‍යුහයක් කියන්නේ මේ ව්‍යුහයේ එක් ස්වාධීන එක ව්‍යුහයක් ඊළඟට අපි අඳින අනිත් ව්‍යුහයේ ස්වාධීන තවත් ව්‍යුහයක් නෙවෙයි. ඒව එකිනෙකට සම්බන්ධයකට ලින්ක් වෙලා තියෙන්නේ. මේ ව්‍යුහය බවට පත් වෙනවා. අයිම මේ ව්‍යුහය මේක බවට පත් වෙනවා. අන්න එහෙම සම්බන්ධතාවයක් තියෙනවා. ඒක තනි ව්‍යුහයක් තියාගන්න නැතුව ඒවා ව්‍යුහ කිහිපයක් හදනවා කියන එකේ තේරුම මොකක්ද? නිසා මේවා ස්වාධීන වෙන වෙනම ඉන්න ව්‍යුහ නෙවෙයි. එකම ව්‍යුහේ වෙනස් වෙනස් ස්වරූප හදාගෙන. එහෙනම් මෙතනදී මෙහෙම දෙයක් වුණා කියලා අපි හිතුවොත් මොකද තාවිය අපි අඳින්නේ බෑ. ඒක අඳින්න මෙහෙම හිතන්න පුළුවන්. දැන් මේ ඔක්සිජන් විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුවක්. මෙයත් වැඩි පරමාණුවක්. අපිට මෙහෙම හිතන්න පුළුවන්. මේ විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුව එයාගේ පැත්තට මේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනවා. අන්නේ ආකර්ෂණය කිරීම නිසා ශක්තියෙන් අඩු පයි බන්ධන කැඩිලා ඒ වගේ ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙම ඔක්සිජන්ට ලැබෙන්න පුළුවන්. අන්න ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය නිරූපණය කරා. දැන් එතකොට මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට යද්දී මෙයාට ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. මේකට කාක්ෂිකයක් හිස් වෙනවා. හිස් කාක්ෂිකයක් හැදෙනවා. හිස් කාක්ෂික තුලට ඉලෙක්ට්‍රෝන යුගල් යොමු කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන යුගල් වැඩියෙන් ඉන්න පරමාණු වලට. ඉතින් මේ පැත්තේ ඉන්න ඔක්සිජන් පරමාණු. මෙයා ළඟ එකසර යුගල් දෙකක් තියෙනවා. එයා කරන්නේ තමන් ගාව තියෙන එක එකසර යුගලයක් අර හිස් වෙන කාක්ෂිකය ඇතුළට දානවා. දැම්මහම මෙතනින් හැදෙනවා මෙන්න මෙහෙම ට්‍රිපල් බොන්ඩ් එකක්. මේකේ සිංගල් බොන්ඩ් එකක් ඒක බන්ධනයක්. මෙතන ට්‍රිපල් බොන්ඩ් එකක් එනවා. ඊළඟට මේකේ ආරෝපණත් ලැබෙනවා. ඒ හේතුව මේ බන්ධනය මෙහෙම කැඩෙනකොට මෙයා ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් ඒ
ඔක්සිජන් පරමාණුවට අමතර ඉලෙක්ට්‍රෝනයක් ලැබෙනවා. මොකද එකක් එයාගේ බන්ධනයේ තිබ්බ ඉලෙක්ට්‍රෝන එකක් එයාගේ අනික කාබන්ගෙනේ. ඒ කාබන්ගෙන් ගත්ත එකෙන් හින්දා ඍණක් වෙනවා. එතන මෙයා මතර එකසර ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් තුනක් වෙනවා. කලින් දෙකක් තිබ්බා දැන් තුනක් වෙනවා. අනික මේ පැත්තේ ඔක්සිජන්. එයා මෙයාට ඉලෙක්ට්‍රෝන දුන්නා. එතකොට මේ බන්ධනයේ කැඩීමත් එක්ක මේ කාබන්ට ධනාරෝපණයක් වෙනවා. අයිමත් මෙතනින් ඉලෙක්ට්‍රෝන දීමත් එක්ක මෙයාට ඍණක් වෙනවා. ධනයි ඍණයි කැපෙනවා. සමස්ථාරෝපණයක් නැහැ. මෙතන කාබන්ට සමස්ථාරෝපණයක් දැන් ඉන්නේ නැහැ. නමුත් මෙයා ඉලෙක්ට්‍රෝන දෙනවා, දායක කරනවා, දායක සහසංයුජ බන්ධනයක් හදනවා. දායක සහසංයුජ බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන දෙන පරමාණුවට ධනක් වෙනවා. ගන්න කෙනාට ඍණක් එන්නේ. ඉතින් ප්‍රතිග්‍රහණය කරන පරමාණු වන කාබන්ගේ ධනයි ඍණයි කැපිලා ගියා මේකෙන් ආපු ධනත් එක්ක. නමුත් දැන් ඊළඟදී ධනයි ඍණයි ආව වගේම මෙයාගේ තව එක සැර යුගලයක් ඉතිරි වෙනවා. ඒකත් මෙතනින් දා ගන්නවා. ඔන්න කාබන් ඩයොක්සයිඩ් වල තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. මේ ව්‍යුහයම එක්තරා වෙනස් වීමක් පමණයි මෙතන උනේ. නිසා මෙයාට ස්වාධීන වෙනම ව්‍යුහයක් නෙවෙයි මේක. මේ ව්‍යුහයම එක්තරා වෙනස් වීමක්. ඒතර ඊළඟදී මේ සම්ප්‍රයුක්ත ව්‍යුහයයි මේකයි ඇත්තටම හරිද? ගැලපෙනවද? අපි දැන් මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණ ගැන කිව්වට තමයි මේකේ වරදක් තියනවද දන්නෙත් නැහැ නේ. ඉලෙක්ට්‍රෝන යුගල් ගානේ හරිය. එහෙනම් බලන්න පුළුවන් මෙන්න මේ යුගල් 8 මේ දෙකේම තියනවාද කියලා. බලමු. මෙතන 1යි 2යි මේ එක ඉරකින් නිරූපණය කරන්නේ බන්ධනයක්. බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලයක්. එහෙනම් 2යි මේක 3යි 4යි 5යි 6යි 7යි 8යි යුගල 8. බලමු මේ යුගල 8 මෙතනක් තියනවාද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි යුගල් ගාන ගැලපෙනවා. පරමාණු සියල්ලම අෂ්ටක ලබලක් තියෙනවා. මෙතනක් තියෙනවා. අෂ්ටක ලබල තියෙනවා, අෂ්ටක ලබල තියෙනවා. ඒ අනුව බැලුවොත් නම් දෙන්නම ස්ථායි. හැබැයි ධන ඍණ ආරෝපණ ලියවිලා තියෙනවා. ආරෝපණ තිබීම අදාළ සම්ප්‍රයුක්ත ව්‍යුහයේ යම් හෝ අස්ථායි බවක් හදන්න හේතුවක් වෙනවා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා. කාබන් තමයි මෙතන විද්‍යුත් ධන පරමාණු. ඔක්සිජන් මෙතන විද්‍යුත් ඍණ පරමාණු. දෙකක් තියෙනවා පරමාණු. දැන් විද්‍යුත් ඍණ කියන එකේ තේරුම බන්ධනයක් සෑදුවට පස්සේ. ඒ කියන්නේ සහසංයුජ බන්ධනයක් හෝ දායක සහසංයුජ බන්ධනයක් හෝ සෑදුවහම ඒ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ දෙසට ආකර්ෂණය කිරීමේ නැඹුරුව විද්‍යුත් ඍණතාවය කියන්නේ. ඒතර දැන් මේ විද්‍යුත් ඍණතාවය වැඩි ඔක්සිජන් පරමාණුව මත ධනාරෝපණය. ඒ කියන්නේ තමන්ගේ දෙසට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කිරීම නෙවෙයි. ඇත්තටම බැලුවොත් තමන්ගේ වෙන කාටද දීලා වගේ. ඒ කියන්නේ මෙහෙම දේවල් වෙන්න ඔක්සිජන් කැමති නැහැ. නමුත් දැන් වෙලා. ඒ කියන්නේ වෙන්න අකමැති දෙයක් වෙලා. ඒ කියන්නේ මේ ව්‍යුහය අස්ථායි. මේ සම්ප්‍රයුක්ත ව්‍යුහය අස්ථායි. මේකට වඩා. මොකද ඔක්සිජන්ට ධන ආරෝපණයක් ලැබිලා. මේ පැත්තේ ඍණක් තියෙන ගැටලුවක් නැහැ. ඔක්සිජන් ඍණ ආරෝපණ තියෙන්න පුළුවන්. විද්‍යුත් ඍණ පරමාණුවනේ. හරිනම් මේ ධන මෙයාම තෝනේ තියෙන්නේ. නමුත් ඒක ගැලපෙන්නේ නැහැ. මම කිව්වා ආරෝපණ කැපිලා ගිහිල්ලා අන්තිමට කොහොමද ආරෝපණ ඉතුරු වෙන්නේ කියලා. එහෙනම් මේ ව්‍යුහයෙන් පස්සේ මේක එක්තරා ලුයිස් තිත්තිරි ව්‍යුහයක්. ඒ වගේම මෙයාගේ තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. නමුත් මේකට වඩා මේක අස්ථායි. එක්සෑම් එකේ ඔකත් අහනවා. ඔය වගේ ව්‍යුහ ටිකක් අඳින්න කියලා කියනවා. ඔබ ඇඳි ව්‍යුහ වලින් නැත්නම් සම්ප්‍රයුක්ත ව්‍යුහ වලින් ස්ථායි ව්‍යුහ කවරක්ද? අස්ථායි ව්‍යුහ කවරක්ද? ඇයි මේ ව්‍යුහ අස්ථායි වෙන්නේ? අන්න එහෙම හේතුව අහනවා. ඔන්න හේතුව මම කිව්වා. මේ දෙන්න අතර සංසන්දනාත්මකව ඇයි මේක අස්ථායි වෙන්නේ කියලා. ඒතර මේක අස්ථායි ව්‍යුහයක්. මේක ස්ථායි ව්‍යුහයක්. මේක අස්ථායි ව්‍යුහයක්. ඊළඟට මේ සම්ප්‍රයුක්ත ව්‍යුහයක මේ තිබෙන එක් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් බවට පත් වෙනවා කියන එක නිරූපණය කරන්න මෙන්න මෙහෙම ඊතලයක් දානවා. ඒතර මේ සම්ප්‍රයුක්ත ව්‍යුහය මේක බවට පත් වෙනවා කියලා නිරූපණය කරන්න මෙහෙම ඊතලයක් දානවා. ඒ කියන්නේ දෙපැත්තටම ඊතලයක් දානවා. තුඩවල් දෙකක් තියෙනවා එකම ඉරේ.
හැබැයි ඔක මෙහෙම දාන්න බෑ. මේ ඇවිල්ලා ප්‍රතිවලිත ප්‍රතික්‍රියාව නිරූපණය කරන විදිය මේ සම්ප්‍රයුක්ත ව්‍යුහය ඉතලයි. හරි. දැන් මේ සම්ප්‍රයුක්ත ව්‍යුහයත් අපි මේ ක්‍රමයට ඇඳා නම් මේක අනිත් පැත්තට වෙන්න පුළුවන්. මෙතනින් බන්ධනයෙන් මෙහෙට කැඩිලා මේක සරයුගල මෙතෙන්ට දුන්නා කියලා හිතන්නත් පුළුවන්. මොකද නීතියක් නැහැ මේක මෙහෙමම වෙන්න කියලා. අනිත් පැත්තට වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්න පුළුවන්. ඒ තමයි ඔක්සිජන් minus C triple bond O මේකට එනවා ඍණාරෝපණය, මෙතනට එනවා ධනාරෝපණය, මේක මත එක සර යුගල 1යි, මෙතන එක සර යුගල 3යි. ඔන්න තවත් විග්‍රහ. ඔච්චර තමයි දිනන. තව ඉතින් අපිට පිටුම මෙහෙම තව ව්‍යුහයක් ඇඳ කියලා. දැන් CO2ට ඔය සම්ප්‍රයුක්ත ව්‍යුහ තුන විතර අඳින්න පුළුවන්. පිළිගත හැකි ව්‍යුහ තුනක් ලෙසට. එතනින් ස්ථායිම ගෙනා පළවෙනි ව්‍යුහය ඊළඟ ව්‍යුහ දෙකම අස්ථායි. නමුත් පවතින්න පුළුවන්. අස්ථායි කියන එකේ තේරුම පවතින්නේ නැහැ කියන එක නෙවෙයි. පැවැත්ම අඩුයි කියන එක. කොහෙත්ම පවතින්නේ නැහැ කියන එක නෙවෙයි. එතකොට නිකන් අපි මෙන්න මෙහෙම විවහත් ආය හිතලා බලමුකෝ. මේ විදිහක් ගැලපෙනවද කියලා. බන්ධන දෙකක් දාලා. මේක මතට ඔන්න ඔහම ඍණ එකක්. ඍණ එකක්. මේකට ධන දෙකක්. මොකද ළමයි ওই જાතිය view හඳින්න එක જાතිය view. තමයි කොහොම හරි කරන්නේ view එකක් හදගන්නනේ. සම්ප්‍රේක්ෂ view හඳින්න කිව්වම. ඊට මම නිකන් view එකක් හඳ බලමු ඔක ගැලපෙනවද කියලා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් බැලුවොත් 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 8ක් තියෙනවා. එහෙනම් හරි. ඒ தත්ත්වය ගැලපුණා. ඊළඟට ආරෝපණ බලමු. ආරෝපණ දැන් මේ CO2 ට ආරෝපණය බිඳුවයි. සමස්ත ආරෝපණය. එහෙනම් අපි මේ මොන view හැන්දත් ඒ සමස්තයේ ආරෝපණය බිඳුවක් වෙනවා. ඉතින් ඍණ 1යි ධන 2යි ඍණ 1යි. ආරෝපණය බැලන්ස්. මම මෙතනදී මේ කෙරුවේ මේ view හඳිද්දි මෙහෙමයි හිතුවේ. මම හිතුවා මේ පයි බන්ධන දෙකම දෙපැත්තට විවෘත වෙනවා කියලා. දැන් මේ කිව්වේ එකක් මෙහෙට යද්දි එකක් මෙහෙට එනවානේ. ඒ කියන්නේ එක සැර යුගලයක්. දැන් මම කිව්වා පයි බන්ධන දෙකම මෙහෙම කැඩනවා කියලා. එහෙම ගත්තොත් මෙයාට ධන දෙකක් එනවා. වැඩි ගැලපෙනවා. ධන ඍණ ආරෝපණ බැලන්ස් ඔක්කොම හරි. හැබැයි කාබන්ගේ අෂ්ටකේ නෑ. මේක ඊටාත්ම අස්ථායි view එකක්. ඒ කියන්නේ මෙහෙම view හදන්නේ නෑ. අෂ්ටකෙත් නෑනේ කාබන්. මේක දැන් මම සම්ප්‍රයුක්ත view හදනවා කියලා මම කිව්වේ තමන්ගේ ස්ථායීතාවය උදෙසානේ. දැන් මේක අධිකලේ අස්ථායි view එකක්. ඒ කියන්නේ මෙහෙම view එකක් CO2 වලට තියෙන විදියක්. ඒතර ඉලෙක්ට්‍රෝන 8 ගැලපුණා. ආරෝපණ නැහැ. ඒකත් ගැලපුණා. නමුත් view එක. අයිනාර මොකක්ම හරි මේ ඉරි ටිකක් ගහලා. දැන් ගොඩක් ගුරුවරු ගන්නන්නෙත් කොහොම ඉරි ගහන්න ආරෝපණ දාන්න ඔය විදියට. නමුත් මෙතන කෙමිස්ට්‍රි බැලුවොත් මේ වගේ දේවල් වැරදි. ඒතර ගැලපෙන්නේ නැහැ. දැන් ආරෝපණ බැලන්ස්, ඉලෙක්ට්‍රෝන යුගල 8 බැලන්ස් හරි ගානට ගැලපෙනවා. නමුත් view එක වැරදි. එහෙනම් CO2 වලට මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ වැරදි. ඔන්න සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් තියෙනවා CO2 වල. ඒතර මේකේ මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණයන් සිදු වන ආකාරය තේරුම් ගන්න. හැබැයි මේකත් මතක තියාගන්න. සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියපු කිසිම වෙලාවක මෙන්න මේ ඉතල දාන්න එපා. වැරදි දානවා නෙමෙයි. හේතුව අපිට එක්සෑම් එකේ දෙන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියලා. ව්‍යුහ අඳින්න කිව්වහම ව්‍යුහ හැදෙන්නේ කොහොමද කියලා අඳලා පෙන්නලා හරියන්නේ නැහැ මේ. මේ ව්‍යුහ හැදෙන හැටි පෙන්නලා තියෙනවා. මෙහෙම ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට යනවා, මෙතනින් ඉලෙක්ට්‍රෝන මෙතනට එනවා කියලා මේ සංකේතවත් කරලා. ඒව දාන්න බෑ. එහෙනම් මේ ඊතල දාලා තියෙන්න බෑ. එහෙනම් සම්ප්‍රයුක්ත ව්‍යුහ තුන තියෙනවා නම් CO2 ට ඒ ව්‍යුහ තුන දැන් ඇඳලා ඉවර නම් මෙහෙම ඊතල තියෙන්න බෑ. මේ ඇවිල්ලා අපි මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන ආකාරය. පැහැදිලි කරද්දී ඊතල දාලා කියලා දෙනවා මෙහෙම වෙනවා. ඒ ඇත්තටම සම්ප්‍රයුක්ත ව්‍යුහ හැදෙද්දී ඔය වගේ තමයි ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නේ. නම් එහෙම වුණා කියලා ව්‍යුහ අඳින්න කියපු තැනක ව්‍යුහය හැදෙන්නේ කොහොමද කියලා අඳලා පෙන්නලා හරියන්නේ නැහැ. ව්‍යුහය අඳලා පෙන්නන්න ඕනේ. හරි. ඔන්න CO2 වලට සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳා.
ඒතර අයිම මම පොඩි පැහැදිලි කිරීමක් කියන්නම් මේක අදිද්දී වැදගත් වෙන කරුණු. එක අපි සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අඳිනකොට පළවෙනියෙන්ම දීලා තියෙන සැකිල්ලට වඩාත්ම නිවැරදි ලුයිස් තිත්තිරි ව්‍යුහය අඳ ගන්නවා. ඊළඟට ඒ ලුයිස් තිත්තිරි ව්‍යුහය ඇත්තටම නිවැරදිද කියලා අපිට හඳුනා ගැනීමට මෙන්න මේ වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් එන්න ඕනේද? ඒ යුගල් ටික තියෙනවද? ඒ වගේ දේවල් සලකා බලන්න පුළුවන්. ඒතර පරමාණු වලට බන්ධන කීයක් හදන්න පුළුවන්ද? ඒ අනුව බන්ධන හදනවද? ඒතර අෂ්ටකය ලබලද? ඊළඟ දෙවෙනි වැදගත්ම සාධකය. ස්ථායීම ලුයිස් ව්‍යුහයද අපි n දෙක කියන ගමන ගන්න පුළුවන්. ඊළඟ වැදගත් දේ මේක අෂ්ටකය ලබලද කියන දේ. ඒතර අර ඉලෙක්ට්‍රෝන යුගල් ගාන ගැලපෙන්න තිබ්බත් පිළිගත හැකි හොඳම ලුයිස් ව්‍යුහය නම් හැම පරමාණුවම අෂ්ටක ලබලා තියෙනවා. හැකි සෑම විටම. අෂ්ටක ඉක්මවන මූලද්‍රව්‍ය ඉන්නවා. අෂ්ටකයට අඩුවෙන් හදන අය ඉන්නේ මේ බෙරිලියම් වගේ, බෝරෝන් වගේ. ඒගොල්ලෝ සඳහා අෂ්ටක ලබනවා කියන කතාව සාධාරණ නෑ. දැන් සල්ෆර් වගේ ගත්තොත් බන්ධන 6කට යන්න පුළුවන්. ක්ලෝරින්ට 7කට යන්න පුළුවන්. අයරින්ට බන්ධන 7කට යන්න පුළුවන්. බන්ධන 7ක් නේ ඉලෙක්ට්‍රෝන 14ක් එනවා. ඒ අය ගැන නෙමෙයි කියන්නේ. අෂ්ටක ලබන්න පුළුවන් අය. ඒක ඊට එහාට හදන්නත් බැරිය. ඒක ප්‍රධාන ලෙස වෙන්නේ දෙවනාවර්ත මූලද්‍රව්‍ය වල. දෙවනාවර්ත මූලද්‍රව්‍ය වලට අෂ්ටකයට ඉක්මවා බන්ධන හදන්න බෑ. උපරිම අෂ්ටකය තමයි ලබන්න පුළුවන්. හැබැයි තුන්වෙනි ආවර්ත හතරවෙනි ආවර්ත මූලද්‍රව්‍ය වලට එනකොට ඒගොල්ලන්ට පුළුවන් අෂ්ටකය ඉක්මවන්න. හේතුව ඒගොල්ලන්ට වියුග්ම ඉලෙක්ට්‍රෝන ගාන වැඩි කරගන්න ප්‍රමාණවත් තරම් හිස් කාක්ෂික ඒගොල්ලන්ගේ සංයුජතා කවච තියෙනවා. නමුත් දෙවනාවර්ත මූලද්‍රව්‍ය වලට එහෙම තත්ත්වයක් නැහැ. එහෙනම් කාබන් ඔක්සිජන් දෙකම දෙවනාවර්ත මූලද්‍රව්‍ය දෙකක් අෂ්ටක ඉක්මවන්න බෑ. ඔන්න එහෙනම් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අඳිද්දී වැදගත්ම වන කරුණු ටික සහ ගොඩක් සාර්ථකව නිවැරදි කෙමිස්ට්‍රි තියරි වලින් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් ඇඳි කොහොමද කියන දේ. නිසා මේවා ගිරව දාලා කටපාඩමින් කරන්න අවශ්‍ය නැහැ. දැන් මේක ගිරව දාන්න ක්‍රමයකුත් කියලා දෙනවා. සමහර ගුරු මෙන්න මෙහෙමයි. ඒකත් පොඩ්ඩක් කියන්නම්. දැන් මේකද කියන්නේ දැන් මේ ව්‍යුහය මෙතෙන්ට මාරු වෙන්නේ කොහොමද කියන දේ පැහැදිලි කරනවා වෙනුවට මේක මෙහෙම කියන්න පුළුවන්. සැකිල්ල අඳින්න. සැකිල්ල ඇඳලා ඉරි ගහන්න. ඒකෙදි මේ විදියට අපිට ඉරි තුනක් ගහන්න පුළුවන්. දැන් මෙහෙත් තුනක් ගහන්න බෑනේ. ඒතර කාබන්ට ඔච්චර බඳන හදන්න බෑ. එහෙනම් සැකිල්ල ඇඳා සැකිල්ලේ අපි පරමාණු අතර මෙන්න මේ ඉරි දානවා. දැන් ඩබල් බොන්ඩ් ඔහොම දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ view එක. ඊට පස්සේ කියනවා මෙහෙම කරන්න. යම් පරමාණුවකට මේ විදිහට බන්ධන දැන් ඔක්සිජන්ට 3ක් ඔන්න දැන්. ඉතින් බන්ධන 3ක් දැම්මා නම් ඔක්සිජන්ට හදන්න පුළුවන් බන්ධන 2යි. එකක් වැඩිනේ. එකක් වැඩි හින්දා ධන දාන්න. එතකොට මේ පැත්තේ ඔක්සිජන් හා කාබන් අතර එක බන්ධනයක් තියෙනවා. ඒක එක බන්ධනයක් දැම්මහම බන්ධන හදන ප්‍රමාණයට අඩු වෙන්නේ හදලා තියෙන්නේ එකක් අඩු නම් ඍණ දාන්න. ඔන්න ඔය විදිහටත් ඕල්ඩ් ඉගෙනගෙන ඇති. නමුත් මේවයි කෙමිස්ට්‍රි නෑ. ඒතර view හඳ ගන්න පුළුවන්. ඒතර ඊළඟට අඩුපාඩුවට ගැලපෙන විදිහට අෂ්ටකය සම්පූර්ණ වෙන්න එකසර ඉබල් දාන්න. කොහොම ඉගෙනගෙන ඇති. ඔන්න ඒක ඉතින් view එක ගැලපෙනවා. හඳ ගන්න පුළුවන්. හැබැයි ඒතර ඇයි ඇන්දි කියන හේතුවක් දන්නේ නැහැ. ඉරි දැම්මා, එකසර ඉබල් දැම්මා, ධන දැම්මා, ඍණ දැම්මා. ඔච්චරයි. නමුත් එහෙමනේ හයිට තේරුම් අරන් අඳින්න. මොකද එක්සෑම් එකේ අපි අඳපු view හැම දෙන්නේ නැහැ. හිතලා අඳින්න තමයි දෙන්නේ. හිතලා අඳින්න නම් හිතන්න ඉගෙනගෙන තියෙනවා. ඔන්න හිතන්න ඉගෙන ගන්න විදිය සහ ඉගෙනගෙන කරන විදිය තමයි කියලා දුන්නේ. එහෙනම් කටපාඩම් කරන්න යන්න එපා. ගිරවයි කටපාඩම් කිරීමෙන් තමන් සබ්ජෙක්ට් එක ඉගෙන ගැනීමක් වෙන්නේ නැහැ. හරි. ඊළඟට මම තව සම්ප්‍රයුක්ත ව්‍යුහයක් අඳින්නම්. ගොඩක් සරල ඒවායින් කීපයක් අරන් කියලා දෙන්නම්. ඊළඟට O3 වල සැකිල්ල මේ විදියයි. O3 වල. දැන් ඔකට දාලා සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න යද්දී අපිට පළවෙනියෙන් මාන ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව හොයාගන්න පුළුවන් ඔක්සිජන් 3 දෙනාට
එක්කෙනෙක්ට 6 බැගින් එක පරමාණුක ඉලෙක්ට්‍රෝන 6ක් සංයුතිතා කවච තියෙනවානේ. 6 බැගින් 3 දෙනාට 18ක් එනවා. යුගල් 10 ඉලෙක්ට්‍රෝන 18ක්. ඒක යුගල් බවට පත් කරගත්තොත් 18 බෙදීම 2 කියන්නේ 9ක් එනවා. යුගල් 9ක්. ඉලෙක්ට්‍රෝන යුගල් 9ක් අපි අඳින සෑම සංප්‍රයුක්ත ව්‍යුහයක් තුළම තිබිය යුතුයි. බලමු එහෙනම්. ඕකනේ සැකිල්ල. දැන් ඔක්සිජන්ට බන්ධන දෙකයි දාන්න පුළුවන්. දැන් මෙතනදි කිව්වා. බන්ධන දෙකයි. හැබැයි බන්ධන තුනක් එන්න පුළුවන් දායක බන්ධන වලින්. දායක සහ සංයෝජ්‍ය බන්ධනයක් හැදුවොත් එයාට බන්ධන තුනකට යන්න පුළුවන්. මොකද ඉලෙක්ට්‍රෝන යුගලේ දායක කිරීමනේ. ඒතකොට එයාට කාක්ෂික හිස්ව තියෙන අවශ්‍යතාවයක් නැහැ. එයාගේ ඉලෙක්ට්‍රෝන දෙන්නේ වෙනත් හිස් කාක්ෂිකයකට. එයා ඔක්සිජන්ගේ කාක්ෂික හිස් වෙන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ බන්ධන තුනකට යන්න පුළුවන්. තුනක් විතර යන්නේ ඔක්සිජන් බන්ධන හතරකට යන්න පුළුවන්. දායක බන්ධන දෙකයි අර වියුග්ම වලින් බන්ධන දෙකයි. සමස්තය හතරකට. දායක සහ සංයෝජ්‍ය බන්ධන බලමු ඒක ඒ වගේ ව්‍යුහ කියලා දෙන්නම්. මෙතනදිත් දැතරම් මැද ඔක්සිජන් අෂ්ටක සම්පූර්ණ කරන් ඉන්නේ. එයාට තවදුරටත් බන්ධන සෑදීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ දෙපැත්තේ දෙන්නටම ප්‍රමාණවත් තරම් බන්ධන නැහැ. ඒගොල්ලන්ගේ බන්ධන හදන්න එක ඉලෙක්ට්‍රෝනයක් වැයුණා කියලා අපි හිතුවොත් තව වියුග්මය ගානේ තියෙනවා. කොහොම බන්ධන හදන්න බෑනේ ඔක්සිජන්. ඒතර ඔක්සිජන්ගේ වියුග්ම ඉලෙක්ට්‍රෝන ඉතිරි කියන්නේ එයා ওই තත්ත්වයෙන් ඉන්න කැමති නේ අවස්ථාවේ. එහෙනම් මෙහෙම හිතුවොත් මම පොඩ්ඩකට මේ බන්ධනේ මකනවා. එතකොට මම හිතනවා මෙතන ඩබල් බොන්ඩ් එක හදනවා. අර O2 වලදී වගේ. ඒතර මෙයා මත එකසර යුගල 2යි මේක මතත් එකසර යුගල 2යි. දැන් මේ ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන සමස්තය 6ක් තියෙනවා සංයුජතා කවචයේ 8ක් නියෝනි අෂ්ටකය ලබන. දෙයා එක බන්ධනයක් හදලා වැඩක් වෙන්නේ නැහැ නේද එක්ක. දැනට නම් කොහොමත් ඒ බන්ධනය හදාගන්නත් බෑ යාට. හේතුව මේක එක බන්ධනයක් හදන්න මෙයා ළඟ වියුග්ම නැහැනේ. බන්ධන දෙකක් හදලානේ. ඉතින් මේ සැකිල්ල මෙන්න මේ බන්ධනය ලැබුණේ දායක සහ සංයුජ බන්ධනයකින් කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මේ ඔක්සිජන්ට ධනක් වෙනවා මේකට ඍණක් වෙනවා. මේකෙන් යුගලයක් මෙයාට දායක සහ සංයුජ බන්ධනයකින් ලබා දෙනවා. එතකොට මෙතන ඔක්සිජන් ළඟ ඉලෙක්ට්‍රෝන 6ක් කොහොමත් කලින් ඉඳන්ම තිබ්බා. ඒ 6 තාමත් තියෙනවා. එතකොට මෙයා තමයි ඉලෙක්ට්‍රෝන යුගලේ දායක කෙරුවේ. එතකොට මෙතන තව එකසර යුගල එකයි තියෙන්නේ. ඔන්න පරමාණු තුනේම අෂ්ටක තියෙනවා. පරමාණු තුනේම අෂ්ටක සම්පූර්ණයි. බන්ධන හදන්න පුළුවන් ඔක්සිජන්ට 3කට කියලා කලිනුත් මම කිව්වා. දැන් ඉතින් 3ක් හදලා තියෙනවා. ඉතින් ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නයක් එනවා මෙතන මේ ආරෝපණ තියෙනවා. කමක් නැහැ. ඉතින් ආරෝපණ තිබුණාට අපිට අඳින්න පුළුවන් එකම ව්‍යුහෙත් මෙච්චරම නම් හොඳම ව්‍යුහෙ. ඒක තමයි ඉතින් අඳින්න වෙන්නේ. දැන් මේකේ ගැටලුවක් තමයි නේද? මීටරට හොඳ ව්‍යුහ මේ මෙයාට වඩා. මොකද මෙතන අඳින්න වෙන ව්‍යුහයක් නැහැ. ඔච්චර තමයි අඳින්න පුළුවන්. එහෙනම් ඕක තමයි පිළිගත හැකි හොඳම ලුයිස් තිත්තිරි ව්‍යුහය. ඒ කියන්නේ ඇඳිය හැකි හොඳම සංප්‍රයුක්ත ව්‍යුහය. දැන් එහෙනම් මේක වෙනස් කරලා බලන්න තව ඒවා දෙන්න. බලමු මේක දැන් ධනක් ඍණක් තියෙනවා දායක බන්ධනයත් එක්ක. තවත් සංප්‍රයුක්ත ව්‍යුහයක් ගත්තොත් ඔක්සිජන් ඔක්සිජන් ඔන්න සැකිල්ල මේකෙම අනිත් පැත්ත. අණුව අනිත් පැත්තට හැරෙන විදිහට බන්ධන තියෙනකොට මෙහෙම. ඒ අණුව අනිත් පැත්ත හැරෙන්නේ නැහැ. එහෙම හැරුණා ඉතින් මේක ව්‍යුහ දෙකක් නෙවෙයි එකම ව්‍යුහයනේ. මේක අණුව අනිත් පැත්ත හැරීමක් මේ වෙලා තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. මේකදී අපි අර බන්ධන මම මෙතන කිව්වේ මේ පැත්තට බන්ධන ගියා විදියම ආපස්සට අනිත් පැත්තට වුණා නා. මෙතනත් ඒ තර්කෙම තමයි. ඩබල් බොන්ඩ් එක මේ පැත්තේ ඔක්සිජන්ලා දෙන්න හදලා මෙහි සිංගල් බොන්ඩ් එක මෙතනින් හැදුවා. ව්‍යුහ දෙක. ඒතර එහෙම කිව්වා සමහර ළමයින්ට හිතෙනවා නෑ මේක අනිත් පැත්ත හරවපුවම තමයි මේ තියෙන්නේ. නෑ. මෙහෙම හිතන්න. මේ පරමාණු ටික අංකණය කෙරුවා. 1 2 3 කියලා. ඒ අංකණය කරපු පිළිවෙලටම වම් පැත්තෙන් දකුණු පැත්තටම මේකත් අංකණය කෙරුවා. 1
දෙක තුන. කලින් 1 2 කියලා අංක යොදපු පරමාණු දෙක අතරේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. දැන් 1 2 කියලා අංක යොදපු පරමාණු දෙක අතරේ සිංගල් බොන්ඩ් එකක් තියෙනවා. ව්‍යුහ වෙනස්. මෙතනත් ඒ තර්කම තමයි. මේකෙත් බැලුවොත් 1 2 3 කියලා අංක කෙරුවොත් අපි. ඒ ක්‍රමයටම මේකත් අංක කෙරුවොත් 1 2 3 කියලා මේකේ 1 2 අතර ට්‍රිපල් බොන්ඩ් එකක්. අතන 1 2 අතර සිංගල් බොන්ඩ් එකක්. ඔන්න ව්‍යුහ වෙනස් වෙනවා. now CO2 ට සහ O3 ට ඉතාමත්ම නිවැරදිව ලුයිස් තිත්තිරි ව්‍යුහ දෙකක් ලුයිස් තිත්තිරි ව්‍යුහ ඇඳ ඒවා සම්ප්‍රයුක්ත ව්‍යුහ එකිනෙකට වෙනස් ලුයිස් තිත්තිරි ව්‍යුහ නිසා. මෙයාට O2 ට සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් ඇඳ ගන්න පුළුවන්. ඊට වඩා මේක අඳින්න බෑ. මෙතන සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න පුළුවන්. මේ හරහා මේගොල්ලන්ට එනවා සම්ප්‍රයුක්ත මෝහම් කියලා දෙයක්. මම සම්ප්‍රයුක්ත මෝහම මෙතෙන්දි කියලා දෙන්න යන්නේ නැහැ. මට වැදගත් වෙන්නේ මෙතන පළවෙනිම දේ සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්නේ කොහොමද කියලා උගන්වන එක. මෝහම් ගැන පස්සේ නැවත වරක් බලමු. මම තුන්වෙනි උදාහරණය ගන්නවා. තුන්වෙනි උදාහරණයේ විදියට N2O3 සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න හදන්නේ. ඒකේ සැකිල්ල මෙන්න මෙහෙමයි තියෙන්නේ. O N O N O. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි කොහොමද සැකිල්ල දන්නේ කියලා. දැනගන්න එපා. සැකිල්ල කොහොමද එක්සෑම් එකේ දෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දැනගත යුතු සැකිල්ලක් තියෙනවා. කියන්නේ මතක තියාගෙන ඉන්න ඕනේ. මොකද අර අපි දෙවෙනි පාඩමේ ව්‍යුහය හා බන්ධන පාඩමේදී උගන්වනවා යම් යම් වැදගත් ලුයිස් ව්‍යුහ කිහිපයක්, ලුයිස් තිත්තිරි ව්‍යුහ කිහිපයක් ඇඳීම. ඒ තයෝසල්ෆේට් වල ඒ වගේ තැන්. යන්නේ මේක දේවල් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒ හැරෙන්න අනිත් ඒවා විශේෂ වෙනස්ම ඔයගොල්ලෝ කවදාකවත් අහලත් නැති අණුවක් නම් එක්සෑම් එකේ අනිවාර්යයෙන් සැකිල්ල දෙනවා. සැකිල්ල දීලා තමයි අහන්නේ ප්‍රශ්න. ඒ කියන්නේ සැකිල්ල නැතුව බැරි වෙයිනේ කියන ප්‍රශ්නෙට ගැටලුවක් කරගන්න එපා. ඒක මොකද සැකිල්ල දෙනවනේ. හරි. ඊළඟට මෙතන නයිට්‍රජන් ඔක්සිජන් දෙදෙනාගේ සංයුජතා කවච වලින් ලැබෙන මුළු ඉලෙක්ට්‍රෝන ගාන මම හොයාගන්න හදන්නේ. නයිට්‍රජන්ගෙන් දෙන්නෙක් ඉන්නවා. ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා. එක නයිට්‍රජන් කෙනෙක් ඉලෙක්ට්‍රෝන 5 ගානේ දෙන්නගෙන් ඉලෙක්ට්‍රෝන 10ක් එනවා. ඔක්සිජන් කෙනෙක්ගෙන් 6 ගානේ සංයුජතා කවචයෙන් ඉලෙක්ට්‍රෝන එනවා 3 දෙනෙක්ගෙන් 18ක්. 10යි 18යි. සමස්ත එනවා 28ක්. නයිට්‍රජන් දෙන්නගෙන් 10යි. ඔක්සිජන් 3 18යි. ඊළඟට ඔය කියන 28 අපි දෙකෙන් බෙදුවොත් අපිට යුගල් සංඛ්‍යාව කීයක් එන්න ඕනද කියලා හොයාගන්න. යුගල් සංඛ්‍යාව එයි එතකොට අපිට 14ක්. ඉලෙක්ට්‍රෝන යුගල් 14ක්. එහෙනම් බලමු යුගල් 14ක් තියෙන මෙයාට ගැලපෙන ලුයිස් තිත්තිරි ව්‍යුහ. ඔන්න සැකිල්ල. දැන් මෙතන ඔක්සිජන්ට 2යි මෙතන ඔක්සිජන්ට බන්ධන 2යි නයිට්‍රජන්ට 3යි නයිට්‍රජන්ට 3යි ඔක්සිජන්ට 2යි. ඔහොම එන්න ඕනේ. නමුත් දැනට මම නයිට්‍රජන් බන්ධන 3ක් හදලා. ඉතින් ඒකේ තවත් දාන්නත් බන්ධන නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. මම පොඩ්ඩකට මේකේ එක බන්ධනයක් මකන්න මේ උඩින් තියෙන එක. නයිට්‍රජන්ගේ සංයුජතා කවචය වෙන්නේ මෙන්න මෙහෙමයි. නයිට්‍රජන් සංයුජතා කවචය 2s2 2p3. මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන 3ක්. වියුක්ම ඉලෙක්ට්‍රෝන 3ක්. කියන්නේ බන්ධන 3යි හදන්න පුළුවන් සංයුජතා බන්ධනවාදයට අනුව. නමුත් මෙතනක් තියෙනවා යුගලයක්. ඕකයට දායක සහ සංයුජ බන්ධනයකට දෙන්න පුළුවන්. එහෙම බැලුවොත් මෙතන ඩබල් බොන්ඩ් එකයි සිංගල් බොන්ඩ් එකයි හැදුවොත් බන්ධන 3 සම්පූර්ණයි. අනික එකසර ඉලෙක්ට්‍රෝන යුගලයාගේ එයා එක මේ ඔක්සිජන්ට දායක කරනවා කියලා හිතන්න පුළුවන්. එහෙම වුණොත් දායක පරමාණුවට ධන ආරෝපණයක් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණ පරමාණුවට ඍණ ආරෝපණයක් එනවා. මේගොල්ලන්ට එහෙම ආරෝපණ එන්නේ නැහැ. ඔන්න ධන ආරෝපණ සහ ඍණ ආරෝපණත් එක්ක ඊළඟට මේගොල්ලන්ට එකසර යුගල් එනවා. මේකෙත් එකසර යුගල් තියෙනවා 3ක්. දැන් මෙන්න මෙයාගේ නයිට්‍රජන්ට බන්ධන 3ක් නේ හදන්න පුළුවන්. මේකට 2යිනේ. ඉතින් දානවා ඩබල් බොන්ඩ් එක.
බන්ධන සම්පූර්ණයි. දැන් මේ ව්‍යුහ වෙනස් කර කර බලනවා සම්ප්‍රයුක්ත ව්‍යුහ සඳහා. ඒතර මේ ව්‍යුහ වෙනස් කරද්දී අපිට හිතන්න පුළුවන් මෙහෙම මේ සිංගල් බොන්ඩ් එක මෙතන තිබ්බා ඩබල් බොන්ඩ් එක මෙතන. ඇත්තට මේකේ මේකයි වෙන්නේ. දැන් මේ හැම එකේම ඊටලා අඳින්න යන්න ඕනේ නැහැ. තමන් ඒක ඔළුවේ තියාගෙන ඉන්න. මතක තියාගෙන ඉන්න කල්පනා කරලා වැඩේ කරන්න. මේක මේ පැත්තට මෙතන එක සෙරියුගලයක් මෙතනට. එහෙම වුණොත් O minus එක සෙරියුගල් තුනක් එනවා මේ නයිට්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ඩබල් බොන්ඩ් එක සෙරියුගල දෙකයි N ඩබල් බොන්ඩ් O එක සෙරියුගල් දෙකයි මෙතන එක සෙරියුගලයයි මේකෙම එක සෙරිය දාලා තිබිලා නැහැ ඒකක් දාන්න ඕනේ යටින් දානවා සෙරියුගල් එකයි ඔන්න තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් මේකේ ධනක් කියන්නත් ඕනේ මේකෙම පොඩි වෙනස් වීමක් ඊළඟට මේක තව එකක් අඳින්න පුළුවන් දැන් අපි හිතුවේ මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට දුන්නා මේ බන්ධනයේ කැඩිලි ඉලෙක්ට්‍රෝන මෙහෙට ගියා කියලානේ. දැන් මෙහෙම වුණොත් දැන් හැමතිස්සෙම මේ එක ඔක්සිජන් කෙනෙක්ගේ බන්ධනය කැඩිලි තව කෙනෙක් දෙන්න කියලා හැමතිස්සෙම ඔක්සිජන්ම දෙන්න ඕනෙත් නෑනේ. මෙහෙම වුණා නම් මේ බන්ධනය මේ පැත්තට කැඩුනා. එතකොට මෙතනින් එක සෙරියුගලයක් මෙතනට දුන්නොත් වටේම එක සෙරියුගල් දෙන්න පුළුවන් පරමාණු තියෙනවා නම් ඒ ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් නීතියක් නැහැ මේ ඔක්සිජන්ලා විතරම දෙන්න කියලා. එහෙනම් ඔක්සිජන් මෙතන එක සෙරියුගල් දෙකත් එක්ක තුනත් එක්ක ඍණාරෝපණයක් තියෙනවා N. දැන් මෙයාටත් එක සෙරියුගල් තුනක් එනවා මොකද මෙයාත් අර පයි බන්ධනයේ කඩලා ඉලෙක්ට්‍රෝන ගත්තා. එතකොට මේ පැත්තෙන් නයිට්‍රජන් ඩබල් බොන්ඩ් එකක් හදනවා අනිත් නයිට්‍රජන් එක්ක. මෙතන ඔක්සිජනුත් තියෙනවා. දැන් ඔක්සිජන් මේ පැත්තෙන් ඩබල් බොන්ඩ් එකක් හදාගෙන හිටියේ නයිට්‍රජන් එක කලිනුත්. මෙතන ඩබල් බොන්ඩ් එක එහෙමම තියෙනවා. දැන් මෙතන නයිට්‍රජන්ට ධනක් එනවා. මේකටත් ධනක් එනවා. හේතුව මේ බන්ධනය මෙහෙම කැඩෙනකොට මේක මතර ධනාරෝපණයක් එනවා. මෙයාට ඍණක් එනවා. ඒක තමයි ඍණ උඩින් දාලා තියෙන්නේ. ඒ වගේම මෙහෙන් ඉලෙක්ට්‍රෝන යුගලයක් දායක වෙනකොට ආය ඍණක් එනවා මෙතෙන්ට ධනක් එනවා. මේ ධනයි ඍණයි කැපෙනවා. එතකොට කලින් ඉඳන්ම තිබ්බ ධන තාමත් තියෙනවා. ඒක තමයි මුකුත් උනේ නැහැ. අන්න ඒක. ඒතර මෙතන අමතර ධනක් මේ නයිට්‍රජන්ට ලැබෙනවා. එහෙනම් ඒක තමයි මේ. ඔන්න. එතකොට දැන් මේ view වලදී බලන්න පුළුවන් අර කටපාඩම් කරගන්න අයට එහෙම ඉගෙනගෙන තියෙන අයට මෙතන බන්ධන හතරක් තියෙනවා. නයිට්‍රජන්ට බන්ධන තුනයි හදන්න පුළුවන්. ව්‍යුහම තුනයි. එකක් වැඩියෙන් හදලා එකක් වැඩියෙන් හැදුවොත් ඉන්න ධනක් දාලා. ඔක්සිජන්ට බන්ධන දෙකක් හදන්න පුළුවන්. දැන් හදලා තියෙන්නේ එකක්. එකක් හැදුවෙ හින්දා ඍණක් දාලා. අන්න එහෙමදී ගිරව දා ගන්න පුළුවන්. මෙතනත් ඒ තර්කෙම තමයි. ඇත්තට ඒක තර්කයක් නන්නේ. ඒක ගිරව දැමීම, කටපාඩම් කිරීම. එතකොට මෙතන බැලුවොත් නයිට්‍රජන්ට බන්ධන හතරයි. එහෙනම් දාන්න. ඔක්සිජන්ට එක බන්ධනේ තියෙනවා. ඍණ එකයි ඍණ එකයි. නයිට්‍රජන්ට බන්ධන හතරයි. එහෙනම් දාන එකක් ආවා. ඒතර අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ එක සෙරියුගල් දාලා තියෙනවා. අන්න N2O3 සම්ප්‍රයුක්ත ව්‍යුහ වෙනස් ලුයිස් තිත්තිරි ව්‍යුහ. තාම මේක අඳින්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් අපිට. අඳින්න පුළුවන් නම් ඇඳිය හැකියි. අය කියන්නේ අපිට මෙතෙන්ටත් තව ඩබල් බොන්ඩ් එකට අමතරව ට්‍රිපල් බොන්ඩ් එකක් දාන්න පුළුවන් නම්. ඔන්න තව ව්‍යුහයක් අඳින්න පුළුවන්. හැම එකේ ට්‍රිපල් බොන්ඩ් එකක් නම් දාන්න බෑ. මෙතන ට්‍රිපල් බොන්ඩ් එකක් දැම්මොත් වෙන්නේ මේ නයිට්‍රජන්ට බන්ධන පහක් එනවා. එයාට සහසංයුජ බන්ධන හෝ දායක සහසංයුජ බන්ධන හෝ මොනම හරි ආකාරකින් බන්ධන පහක් හදන්න බෑ. උපරිම හතරයි. ඔන්න N2O3 සඳහා පිළිගත හැකි ලුයිස් තිත්තිරි ව්‍යුහ නැත්නම් සම්ප්‍රයුක්ත ව්‍යුහ තුනක් යනවා. දැන් මේ දෙකට සාපේක්ෂව මෙන්න මේක ගොඩක් අස්ථායි. මේක අස්ථායි. හේතුව මේකේ මේ නයිට්‍රජන් මත ධනාරෝපණයක් තියෙනවා. මේ නයිට්‍රජන් මත ධනාරෝපණය. ධන නයිට්‍රජන් මත තිබ්බට ගැටලුවක් නැහැ. ඉතින් විද්‍යුත් ඍණතාවයෙන් අඩු ඒගොල්ලෝනේ මෙතනදී. ඔක්සිජන් වටේ තියෙන ඒවා විද්‍යුත් ඍණතාවයෙන් වැඩිනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේක නෙමෙයි. එක ළඟ පරමාණු මත එක සමාන ආරෝපණ පැවතීම
ඒ අදාළ අණුව හෝ අයනය අස්ථායි වෙන්න හේතුවක් වෙනවා. මොකද ඒව අතර විකර්ෂණයක් තියෙනවා. ඉතින් ඒතර ඉන්න බෑ. ඒ අස්ථායි. දැන් මේ වගේ ව්‍යුහ අස්ථායි. ඒතර එතන තව දෙයක් මේ හැම පරමාණුවක් මතම වගේ ආරෝපණ තියෙනවා. දැන් අර එහා කෙළවරේ ඔක්සිජන් හැරුණාම හැම කෙනෙක් මතම ආරෝපණ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ආරෝපණ සෑම තැනකම ආරෝපණ ලියවිලා යනවා. ඒ කියන්නේ අදාළ සම්ප්‍රයුක්ත ව්‍යුහය අස්ථායි. මම සම්ප්‍රයුක්ත තුනක් කියනවා. ඒකෙන් මේ දෙක ඊට සාපේක්ෂව ස්ථායීතාවයෙන් වැඩි. ඒ කියන්නේ ස්ථායි. අරකට වඩා ස්ථායි. අපි මේ සංසන්දනාත්මක මේ කම්පෙයාර් කරලා තමයි කියන්නේ අරකට වඩා මේවා ස්ථායි. ඇත්තට බලුවොත් මේ වගේ යම් අස්ථායිතා තියෙනවා. උදාරෝපණ තියෙනවා, ධන ආරෝපණ, ඍණ ආරෝපණ, ආරෝපණ ලිවීම අස්ථායි වෙන්න හේතු වෙනවම කියනවනේ. නමුත් පැහැදිලි කරන්නේ ඇන්ද ව්‍යුහ වලින් කවුද අස්ථායි කවුද ස්ථායි නිසා සර්ව සාධාරණව කොයිකද අස්ථායි කොයිකද ස්ථායි කියලා නෙවෙයි. තියෙන ඒවාගෙන් ස්ථායි කවුද අස්ථායි කවුද ඒවා සංසන්දනාත්මක ඒ ව්‍යුහ වලින් තමයි හිතලා කියන්නේ. දැන් තව එකක් ගමු. බන්ධන වැඩි ගණනක් හදන්න පුළුවන් කෙනෙක් මම ගන්නවා. ඒ කියන්නේ SO3 වල සල්ෆර් බන්ධන 6ක් හදන්න පුළුවන් කියලා. මේකට සැකිල්ල ගත්තොත් මෙහෙම තියෙන්නේ. ඔය විදිහට. බන්ධන 6ක් දක්වා හදන්න පුළුවන් පරමාණුවක් සල්ෆර් යට තියෙන 3s2 3p4 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔක්සිජන්ට තියෙන්නේ 2s2 2p4 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙකම එක කාණ්ඩ මූල ද්‍රව්‍ය. ඒ ඔක්සිජන්ලා 3 දෙනෙක් වෙනවා සල්ෆර්ලා එක්කෙනයි එන්නේ. එහෙනම් සල්ෆර් එකකින් ඉලෙක්ට්‍රෝන 6යි ඔක්සිජන් 3න් ඉලෙක්ට්‍රෝන 18යි 6 වරක් 3ක් වෙනවනේ 18යි. ඒතර සමස්ත වෙනවා 24ක් 24 දෙකෙන් බෙදුවොත් වෙනවා 12ක්. ඒ කියන්නේ අපි අඳින මොන සම්ප්‍රයුක්ත ව්‍යුහය තුලත් තිබිය යුත්තේ ඉලෙක්ට්‍රෝන ඉවල් 12යි සංයුජතා කවච තුල. බලමු එහෙනම් සැකිල්ල SO මෙතන සල්ෆර් බන්ධන 6කට යන්න පුළුවන්. එයාට ව්‍යුහම වැඩි කරන්න පුළුවන්. දැන් අපි දන්න දෙයක් තමයි පුළුවන් තරම් ආරෝපණ ලියවෙන්නේ නැති ව්‍යුහ තමයි අඳින්නත් ඕන. දැන් මේ වගේ නම් අපිට එහෙම එකක් අඳින්න බෑ ආරෝපණ නැතුව. මේක අඳින්න පුළුවන්. මෙන්න සල්ෆර් බන්ධන 6ක් හදන්න පුළුවන්. ඔක්සිජන්ට බන්ධන දෙක හදන්න පුළුවන්. ඔන්නෝම ව්‍යුහය ලබා ගන්න හැකියි. ලුයිස් තිත්තිරි ව්‍යුහය. අෂ්ටක ඉක්මවන්න සල්ෆර් පුළුවන්. එයාට බන්ධන 6ක් දක්වා ව්‍යුහම වැඩි කරගන්න පුළුවන්. මොකද එයාගේ 3p4 නම් එයාට 3dත් අයිති. මොකද තමන්ගේ ශක්ති මට්ටමේ අර ඉලෙක්ට්‍රෝන දින ශක්ති මට්ටමේ සියලුම ශක්ති මට්ටම එයාට අයිති. 3p දක්වා ඉලෙක්ට්‍රෝන පිරුණට 3dත් මෙයාට අයිති. 3d වල හිස් කාක්ෂික පහක් තියෙනවා. ඉතින් මේ වගේ තියෙන යුගල් වෙච්ච ඉලෙක්ට්‍රෝන ඒවට දාලා කියන්නේ 3d ට ගිහින් දාලා ව්‍යුහම වැඩි කරලා බන්ධන 6කට යන්න පුළුවන්. ඒතර ඒ හින්දා බන්ධන 6ක් හදුවා අෂ්ටක ඉක්මෙව්වා. ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා සල්ෆර් වල. 8ක් නෙවෙයි. අෂ්ටකය නෙවෙයි. අෂ්ටක ඉක්මවලා. දැන් මේ ව්‍යුහය වෙනස්කම් කර කර බලන්න. මේක තමයි පිළිගත හැකි හොඳම ලුයිස් තිත්තිරි ව්‍යුහය SO3 සඳහා. කිසිම ආරෝපණයක් ලියවිලා නැහැ. අෂ්ටක ලබල ඔක්සිජන්, අෂ්ටක ඉක්මවා යන ඔක්සිජන්ට බෑ. අෂ්ටකේ ලබන්න පුළුවන්. සල්ෆර් අෂ්ටක ඉක්මවන්න පුළුවන්. ඒක ඉක්මවලක් තියෙනවා. ආරෝපණ නැතුව ගොඩක්ම ස්ථායි මට්ටමේ ලුයිස් තිත්තිරි ව්‍යුහය. දැන් බලමු මේකේ වෙනස්කම් කරන්න. මේකේ වෙනස්කම් කරන්න ගියොත් අපිට මෙහෙම දේවල් හිතන්න පුළුවන්. අපිට හිතන්න පුළුවන් දැන් මම මේ රතු පාටින් මම දාන ඊතල ඉස්සෙත්ම ලියන්න එපා සම්ප්‍රයුක්ත ව්‍යුහයක් තුල. මම මේ ව්‍යුහ හැදෙන හැටි පැහැදිලි කරගෙන යන හින්දා මම ඊතල දාන්නේ. ඊතලයේදීම සම්ප්‍රයුක්ත ව්‍යුහ සෑදෙන ආකාර නිරූපණය කිරීම. නමුත් එක්සෑම් දෙන්නේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හඳින්න කියලා. මම හිතනවා මෙහෙම මේ බන්ධනේ මේ පැත්තට අදලා මෙයා කඩාගත්තා කියලා. එහෙම නොවතින් මේ සල්ෆර් ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා එකක්. ඒ කියන්නේ ඇත්තටම සමස්ත යුගලයක් තියෙන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන යුගලයක් තිබ්බනේ. ඒ යුගලෙම නැති වෙනවා. එහෙනම් මෙතනින් ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙයාට දුන්නොත් අර නිස්කාක්ෂිකය මෙයාගේ හැදෙනවා. ඒ නිස්කාක්ෂිකයට මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් දෙනවා. දායක සහ සංයුජ බන්ධනය.
එහෙම වුණොත් මෙතන තවත් සම්ප්‍රයුක්ත ව්‍යුහයක් හදන්න පුළුවන් ට්‍රිපල් බොන්ඩ් එක මෙන්න මෙහෙම තියෙනවා. දැන් මම කලින් ඉඳන්ම පැහැදිලි කරා ට්‍රිපල් බොන්ඩ් එක හදද්දී ඔක්සිජන්ට ධන ආරෝපණයක් එන්නේ ඇයි කියලා. මම දැන් ආයෙත් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම ආරෝපණ යොදනවා. ඔන්න එක තවත් ලුයිස් තිත්තිරි ව්‍යුහයක්. ඊළඟට මේ ව්‍යුහයම මේකම අපිට වෙනස් කරන්න පුළුවන් ට්‍රිපල් බොන්ඩ් එක මෙතන තිබ්බනම් කියන විදිහට. ඒතර මේකේ සම්ප්‍රයුක්ත ව්‍යුහ ගොඩක් හැදෙනවා. කිහිපයක් අඳින්න පුළුවන්. ට්‍රිපල් බොන්ඩ් එක මෙතනට දාලා අපිට ඩබල් බොන්ඩ් එක මේ පැත්තට දාන්න පුළුවන්. දැන් මම ආයෙයි පැහැදිලි කරන්න යන්නේ නැහැ මේවා ඉලෙක්ට්‍රෝන කොහොමද මාරුනේ තනින් තැනකට ගමන් කරේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වුනේ කියලා. දැන් කීපෙක කියලා දුන්නා. දැන් Tamanට ඒක තේරිලා තියෙන්න ඕනේ. ඒ වගේම මතක තියෙන්නත් ඕනේ. මේ පැත්තට ට්‍රිපල් බොන්ඩ් එක දානවා. ධන කසර යුගලය සල්ප ඩබල් බොන්ඩ් ऋण තව එකක් අඳින්න පුළුවන්. ද බලමු. මෙතන තනි බන්ධනයක් තියලා ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් ඔහම තිබ්බා. මේක මෙතෙන්ට මේ view එක. ආයෙ ට්‍රිපල් බොන්ඩ් එක මෙතෙන්ට ඩබල් බොන්ඩ් එක මෙතෙන්ට ගියා. ඒතර අපිට ට්‍රිපල් බොන්ඩ් එක ඉහළට දාලා ඩබල් බොන්ඩ් එක මෙන්න මෙහෙම අඳින්නත් පුළුවන්. මේ පැත්තට ඔක්සිජන් ට්‍රිපල් බොන්ඩ් සල්ෆර් සිංගල් බොන්ඩ් එක උඩින් දානවා. උඩින් එකසර යුගල් මයිනස් ඩබල් බොන්ඩ් ඔන්න විදියට. සල්ෆර් කිසිම ආරෝපණයක් වෙන්නේ නැහැ. මොකද ආරෝපණ කැපෙනවා. යාට දායක සහ සංයුජ බන්ධනයත් එක්ක ආරෝපණ කැපෙනවා. මේක එකසර දාලා නැහැ. අනිවාර්යයෙන් එකසර යොදන්න. එකසර නැත්නම් පැහැදිලිව ව්‍යුහ වැරදි. එහෙනම් අනිවාර්යෙන් එකසර යොදලා තියෙන්න ඕනේ. ඒව නැතිනම් පැහැදිලි ව්‍යුහ වැරදි. හරි. ඔන්න තව ව්‍යුහ හතරක් දැන් දෙක සැරේටම. ඒවත් සාපේක්ෂව ස්ථායීතාවයක් තියෙනවා. හැබැයි මීටර නම් අස්ථායි. හේතු ධනාරෝපණ තියෙන ඔක්සිජන් මත. නමුත් අෂ්ටක ලබනවා කියන තත්ත්ව තෘප්ත හින්දා තිබිය හැකි ව්‍යුහ මේවා. පැවතිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යුහ. දැන් එක්සෑම් එකේ දෙන්නේ පැවතිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යුහ සියල්ලම දෙන්න කියලා. දැන් සමහරවිට පැවතිය හැකි සම්ප්‍රයුක්ත පහක් අඳින්න. අන්න එහෙම. දැන් සියල්ල අඳින්න. ඒ කියන දේ අනුව තමන්ට අඳින්න පුළුවන්. දැන් මම මෙතන ව්‍යුහ ඇඳා පහක්. තව අඳින්න පුළුවන් මේක. පහක් නේ තව අඳින්න පුළුවන්. මෙතන සල්ෆර් වලට අපිට මෙහෙම ත්‍රිත්ව බන්ධන තුනක් දෙකක් දානවා විතර කරන්න බෑ. හේතුව එහෙම දැම්මොත් බන්ධන හතක් කියනනේ සල්ෆර් වලට. හතක් සල්ෆර් ගන්න බෑ. බැරි මෙහෙම දෙයක් හිතුවා. සල්ෆර් ඩබල් බොන්ඩ් දෙකක් හදලා ඔක්සිජන්ලත් එක්ක ඩබල් බොන්ඩ් එකක් හදලා අනික් දෙකම දායක සහ සංයුජ බන්ධන වලින් හැදුවා හිතුවා. මොකද ඒවා විය හැකි දේවල්. ඒ වුණත් ආරෝපණ ගොඩක් වෙනවා. හැබැයි වගේ වීම අස්ථායි ආරෝපණ වැඩි හින්දා. නමුත් ගැලපෙනවා නම් අෂ්ටක සම්පූර්ණ නම් ගැටලුවක් නැහැ. නම මම ඉස්සෙල්ලාම ඩබල් බොන්ඩ් දෙකක් තියෙන එකකින් ගන්න. ඩබල් බොන්ඩ් දෙකයි එක බන්ධනයක් මෙහෙම කඩලා ගියා. කැඩුනා. ඒකේත් මෙන්න මේ පැත්ත මම සලකුවා මෙතන එක බන්ධනයක් විතර මෙහෙම කැඩෙනවා. මෙහෙම ඉලෙක්ට්‍රෝන ලැබෙන්නේ නැහැ කියන පදනමෙන් හිතුවා. මේක මම මේ පැත්තට දාන්න. මෙන්න මෙතන මේක මයිනස් වෙනවා. බන්ධනයේ කැඩුණු හින්දා මෙයා ප්ලස් වෙනවා. ගැටලුවක් නැහැ. ඉතින් මේ සල්ෆට අෂ්ටක ඉක්මවන්න පුළුවන්. ඉතින් දැන් අෂ්ටක ඉක්මවලා බන්ධන පහක් හදලා. වැරදිම නැහැ. ආරෝපණ බැලන්ස් ධන ඍණ ආරෝපණ කැපෙනවා. දැන් බලන්න අපිට මේ යුගල් ගාන 12ක් ආවනේ. ඒ 12 මෙතන තියෙනවානේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12යි. දැන් බලමු මේකෙත් වෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12යි. ආරෝපණ බැලන්ස්. අෂ්ටකෙත් ලබල ඔක්සිජන්. සල්පගේ අෂ්ටක ඉක්මවලා. ගැටලුවක් නැහැ. ධන ආරෝපණයේ තියෙන්නේ විද්‍යුත් ධන පරමාණුම. ඒකත් වැරදි නෑ. නම් තව සම්ප්‍රයුක්ත ව්‍යුහය
මේකම අපිට වෙනස්කම් කරන්න පුළුවන්. ඒක වෙනස්කම් කරන ටික සේරම මම අදින්න යන්නේ නැහැ. මම මේක ඉඩ තියලා තව වෙනස් view එකක් අඳින්න. බලමු තව view අපිට වෙනස් එකක් ද ඕකේ වෙනස්කම් කරනවා කියන්නේ ඩබල් බොන්ඩ් මෙතනට දානවා සිංගල් බොන්ඩ් එක මෙතනට දානවා. කොහොම අමාරු කර කර අඳින්න පුළුවන් නේ. එහෙම නැති වෙනත් තව view එකක් අඳින්න පුළුවන්ද බලමු. සල්ෆට මොන සැකිල්ල බන්ධන 3ක් යොදලා තියෙනවා. බන්ධන 3ක්. එහෙනම් බන්ධන 3ක් දාලා අපිට මේ විදියට එක සොරයිබල් දෙන්නෙක් මතට මෙහෙම ඍණාරෝපණ තියෙනවා කියලා හිතලා මෙතන ඩබල් බොන්ඩ් එකක් දානවා. මේකේ අෂ්ටකය සම්පූර්ණයි. දැන් සල්ෆට ධන දෙකක ආරෝපණයක් එනවා. ධන දෙකක් එන්නේ නැත්නම් මේ බන්ධන දෙකක් දෙපැත්තට කැඩෙනවා. එතන ධන දෙකක් එනවා. ඉතින් ධන දෙක ආව අෂ්ටකයේ තියෙනවා. අෂ්ටකයේ ඉක්මවපුවා ඇඳ මේ අෂ්ටකයේ තියෙන එකම 1 2 3 4යි. ඉරි 4යි තියෙන්නේ. ඉරි 4යි කියන්නේ ඉලෙක්ට්‍රෝන 4 වරක් දෙක 8ක් වෙනවා. යුගල් 4ක් නෙමෙයි තියෙන්නේ. අෂ්ටකයේ සම්පූර්ණ view එක. මෙතන ඍණාරෝපණ දෙකක් තියෙනවා. මෙතන ධන දෙකක් තියෙනවා. අර බන්ධන දෙක දෙපැත්තට කැඩෙනවා කියලා සලකලා තියෙනවා. ඒ කියන්නේ මේක මේ පැත්තට කැඩෙනවා. මේක මේ පැත්තට කැඩෙනවා. ඒක තමයි දෙකක් ඍණ වෙලා මෙයා ධන දෙකක්. මෙහෙන් කොහෙන්වත් ඉලෙක්ට්‍රෝන යන ලැබිලා නැහැ. කමක් නැහැ. අෂ්ටකයේ තියෙනවා. ගැලපෙන view එක. ඉතින් මේ view එකෙම තවත් වෙනස්කම් කරන්න පුළුවන්. මොකද අපි ඩබල් බොන්ඩ් එක මෙතනට දාලා සිංගල් බොන්ඩ් එක මෙතනට ඔහොම වෙනස් කරන්න පුළුවන්. තොන්න ඔය විදියට පිළිගත හැකි ලුවිස් තිත්තිරි view හැඳිය හැකි සම්ප්‍රයුක්ත view ලෙස. හැබැයි මේවා සැලකිතු මට්ටමකින් අස්ථායි. හේතුව මේ ලොකු ආරෝපණ පරමාණු මත තියෙනවා. විශාල ආරෝපණ එක් පරමාණුවක් මත පැවතීම පැහැදිලිවම ඒක අස්ථායි වෙන්න හේතුවක්. ඒ නිසා සම්ප්‍රයුක්තව හඳින්න කිව්වහම එක්සෑම් එකේදී කල්පනාවෙන් තමන් වැඩේ පටන් ගන්න ඕනේ ස්ථායිම ලුවිස් තිත්තිරි view එකෙන්. ඊට පස්සේ ඒකේ පොඩි වෙනස්කම් කරන්න ලොකු අස්ථායි වෙන හේතු වෙන නොදී. ඊට පස්සේ view 10ක් 15ක් අඳින්න කියලා තිබ්බොත් මෙහෙම අඳින්න පුළුවන්. නැත්නම් හොඳම දේ මේ විදිහේ view අඳින්න. එක්සෑම් එකේ නිශ්චිතව MCQ ප්‍රශ්න වලදී අහනවා කීයක් අඳින්න පුළුවන්ද සම්ප්‍රයුක්ත view එක. අන්න එතකොට අපිට මෙහෙම අඩමානට උත්තර දීලා බෑ. හයිටම view ගන්න අඳින්න පුළුවන්කම තිබිය යුතුයි. හැබැයි මේ වගේ එකනම් view ගියක් අඳින්න පුළුවන්ද කියලා අහන්නේ නැහැ. ඒක මෙහි ගොඩක් තව අඳින්න පුළුවන්. මේක විතර 15ක් විතර අඳින්න පුළුවන්. මොකද මෙතන 3ක් හඳන්න. ඕසෝන් ගේ 2ක්. CO2 ගේ 3ක්. අනේ පොඩි ගණන් view 4ක්, view 5ක් වගේ දේවල් තමයි එක්සෑම් දෙන්නේ. මොනනම් සම්ප්‍රයුක්තව හොඳින ආකාරය එතර මේ බරපතල භයානක කෙමිස්ට්‍රි තියරියක් නෙමෙයි මේක හරි සරල දෙයක්. තේරුම් ගත්තොත් හරි ලේසියෙන් කරන්න පුළුවන්. මේකට අවශ්‍ය මූලික කෙමිස්ට්‍රි තියරි මේ දෙවන පාඩමේ තියෙනවා. මේවා ගිරව දාලා කටපාඩමින් කරන්න එපා. ඉරි මෙච්චරක් ගහන්න, වැඩියෙන් බන්ධනාවක් මෙච්චර දාන ආරෝපණ දාන්න, අඩුවෙන් ආවොත් ඍණ දාන්න. එහෙම නෙමෙයි තේරුම් අරන් කරන්න. හරි තාම සරල දෙයක්. මම තව වැදගත් උදාහරණ දෙකක් කියලා දෙන්නම්. මොකද මේ අෂ්ටක ලැබීම කියන සිද්ධියත් එක්කම තව වැදගත් කරුණු දෙකක්. අෂ්ටක ලැබීම ඇත්තටම අවශ්‍යද කියන දේ. මේ වගේ ඇත්තටම අවශ්‍ය නැහැ කියලා පැහැදිලි. එහෙම නෙවෙයි දැන් මේ දෙවන ආවර්තන අෂ්ටකේ නොලබපු සම්ප්‍රයුක්ත ව්‍යුහක් තියෙනවා. අෂ්ටකේ ලැබපු සම්ප්‍රයුක්ත ව්‍යුහක් තියෙනවා. ඒවයි ස්ථායිතා අස්ථායිතා කොහොමද අඳුනගන්නේ කියන දේ. උදාහරණ දෙකකින් කියලා දෙන්නම්. ඊළඟට ටිකක් වැදගත් සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් තුනක් කියලා දෙන්න හදන්නේ. මොකද මේ ළමයි මේ අෂ්ටක ලැබීම ගැන ලොකු සැලකිලිමත් බවක් දක්වන එකත් ධනාරෝපණ ඍණාරෝපණ යම් පරමාණු මත පැවතීම ගැන යම් ගැටලු තියෙනවා ළමයින් ළඟ. ඒ නිසා මම මේ ටිකක් වෙනස් සිදුවීම් කිහිපයක් තියෙන සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක් තුනක් අරන් කියලා දෙන්න හදන්නේ. එකක් කාබන් මොනොක්සයිඩ්. අනික මෙන්න මේ වගේ මේ ඒසයිල් කාබෝ කැටායන. ඒක ඉස්සෙල්ලා බලමු. මෙතන කාබන් මොනොක්සයිඩ් ගේ සැකිල්ල ඔන්නෝමයි තියෙන්නේ. ඒ සැකිල්ලට අදාළව මෙයාට අඳින්න පුළුවන් අපිට එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක් මෙන්න මේ විදියට. කාබන්ට අෂ්ටකේ නැති ව්‍යුහයක්. මම කලින් කිව්වා දෙවන ආවර්ත මූලද්‍රව්‍ය අෂ්ටක සම්පූර්ණ කරනවා කියලා. නමුත් කරන්න දෙයක් ඉන්නවා කිව්වා. නමුත් කාබන් අෂ්ටක සම්පූර්ණ කරන කෙනෙක් කියලාත් මම කිව්වා. නමුත් එහෙම ගත්තට මේ තියෙන අෂ්ටකයේ අසම්පූර්ණ ව්‍යුහයක්. මේකත් පවතින්න පුළුවන්. හේතුව මෙයාගේ view ඉලෙක්ට්‍රෝන දෙකක් බන්ධන වලට ගිහින් තියෙනවා.
අනිකේ ඉවර වෙලා තියෙනවා. වැදගත්ම සාධකය අපි ලුයිස් තිත්තිරි ව්‍යුහ වලදී කියනවා විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණුව තමයි හැමතිස්සෙම වගේ අෂ්ටකය ලබා ගන්න උත්සාහ කරන්නේ. අනිත් අයට සමහරට බැරි වෙන්න පුළුවන්. මේ බැරි වෙච්ච තැන. හැබැයි මේකට වඩා ස්ථායි තවත් ලුයිස් තිත්තිරි ව්‍යුහයක් මේ CO ට තියෙනවා. ඒ තමයි මෙන්න මෙහෙම. ඔන්න. මේකෙදි වෙන්නේ මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් මේකට දායක කරනවා. දායක සහ සංයුජ බන්ධනයකින්. හේතුව මෙයාගේ ළඟ එකසුළු යුගල් වැඩිපුර තියෙනවා. මේකේ ඉලෙක්ට්‍රෝන හිගයක් තියෙනවා. යුගලයක්ම හිගයි. අන්න ඒක දායක කරා. ඒතර දායක සහ සංයුජ බන්ධනයේදී ඉලෙක්ට්‍රෝන ලබා දෙන පරමාණුවට ධනක්, ඉලෙක්ට්‍රෝන ලබා ගත්ත පරමාණු හේවත් ප්‍රතිග්‍රාහක පරමාණුට ඍණක් වෙනවා. ඔන්න දැන් ඍණ ධන වැඩි මාරු වෙලා ඇවිල්ලා තියෙනවා. වඩා විද්‍යුත් ඍණ කෙනාට ධනක් ඇවිල්ලා වඩා විද්‍යුත් ඍණතාවය අඩු කෙනාට ඍණක් ඇවිල්ලා. දැන් මේක ගොඩක් දුර ළමයින්ගෙන් අහුවාම ගොඩක් දුරට ළමයි කියන්නේ මේක තමයි අස්ථායි ව්‍යුහය මේක තමයි ස්ථායි ව්‍යුහය කියලා. ඇත්තටම මේක තමයි ස්ථායි ව්‍යුහය. මේක තමයි අස්ථායි ව්‍යුහය. හේතුව කලින් ව්‍යුහ ගොඩක් අපි යන්දා දකින්න නැති ඔක්සිජන්ට ධන තියෙනේ වැන්දා. මෙතන එතකොට මේ ඔක්සිජන්ට ධන තිබීම ඍණ තිබීම නෙවෙයි වැදගත්ම සාධකය වෙන්නේ. වැදගත්ම දෙයක් තමයි පරමාණු අෂ්ටක ලැබීම. දැන් අෂ්ටකය ලැබුවේ නැත්නම් එයා ඒ ව්‍යුහේ ස්ථායීව තියාගන්න වෙන වෙන බන්ධන හදන්න වෙනවා. තව පරමාණු දෙක. ඒ කියන්නේ ව්‍යුහේ අස්ථායී. දැන් අපි මේ සම්ප්‍රයුක්ත ව්‍යුහ හදලා මෙච්චර මේ පැහැදිලි කරන්නේ ව්‍යුහේ ස්ථායී වෙන්නේ කොහොමද කියලා. තියෙනවට වඩා අස්ථායී වෙන්නේ කොහොමද කියලා නෙවෙයි පහදන්නේ. ඉතින් මීට වඩා ස්ථායී මේ ව්‍යුහේ. මේකේ ධන තිබ්බට මෙයාගේ අෂ්ටකය සම්පූර්ණ. එතකොට තවදුරටත් මේ කාබන්ට වෙනත් බන්ධන සෑදීමට යොමු වීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අෂ්ටකය ලබලානේ. අෂ්ටකය නැති වුණාම නේ අර වෙන කොහෙන් හරි ඉලෙක්ට්‍රෝන යුගල ගන්න බලනවා. දැන් BF3 වගේ දායක සහ සංයුජ බන්ධන හදන්න පෙළ වෙන ඇමෝනියා එක NH3. අර එහෙම තත් වෙනවා මේ ව්‍යුහ තිබ්බොත්. මේකේ නෑ. ඉතින් ඒ හින්දා කාබන් මොනොක්සයිඩ්ගේ වඩාත්ම ස්ථායි ලුයිස් තිත්තිරි ව්‍යුහය නැත්තම් වඩාත්ම ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහය වෙන්නේ මේක. ඒකේ ඔක්සිජන්ට ධනක් තියෙනවා. නම් වැදගත්ම දේ දෙකම අෂ්ටකය ලබනවා. වැදගත්ම දෙයක්. ඊළඟ මෙතන CH3CO double bond O plus ඔන්න එක ලුයිස් තිත්තිරි ව්‍යුහය. මෙතනත් අර කලින් කිව්ව කාබන් මොනොක්සයිඩ්ලා තර්කයම තමයි ට්‍රිපල් බොන්ඩ් එකකට යන්න පුළුවන්. එක සැරේ යුගල දායක කරලා. එතන ඍණක් මෙයාට එන්නේ නැහැ. මොකද මෙතනින් ඉලෙක්ට්‍රෝන දායක කරද්දි මේකට ධන මෙයාට ඍණක් එන්නේ. එතන ඍණ දෙන කැපුණාම කාබන්ට ආරෝපණයක් නැහැ. දැන් මේ වගේ දැන ගුණා ළමයින්ගෙන් අහුවොත් කොයිකද වඩා ස්ථායි ව්‍යුහය කියලා මෙන්න මේක කියලා කියන්නේ. නෑ මේක ස්ථායි. හේතුව මෙයාගේ අෂ්ටකය. මේක අස්ථායි. මේක තමයි ගොඩක්ම ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහ වෙන්නේ. මේක අස්ථායි. ඔක්සිජන්ට ධනක් තියෙනවා. කමක් නැහැ. දෙකම අෂ්ටකය ලබලා. ඔක්සිජන්ට ධන තියෙන පුළුවන්. එහෙනම් ඔන්න ඉතින් වැදගත් තැනක් ළමයි ගොඩක් පටල ගන්න තැනක් මේ ධන ඍණ ආරෝපණ ලැබීම සම්බන්ධව මේ ධන ඔක්සිජන්ට එන්නද ආවොත් අස්ථායි අර ඒ වගේ බය කරලා තියෙන ළමයි. බය වෙන්න එපා මේ ධන තියෙනවා තියෙන පුළුවන්. ඒක තැනට සුදුසු විදිහටයි පහදන්නේ. දැන් අපිට කාබන් ඩයොක්සයිඩ් වලදී කියන්න බෑ ඔක්සිජන්ට ධන තියෙන ව්‍යුහය ස්ථායි කියලා. හේතුව ඔක්සිජන්ට ධන තියෙන ව්‍යුහය නැති, ධන නැති වෙන ස්ථායි ව්‍යුහයකට තිබ්බන ඩබල් බොන්ඩ් එක තියෙන එක. දැන් මේක ගත්තොත් පැහැදිලිවම දෙන අෂ්ටකෙත් නැහැනේ. ඒතර මේකනේ අස්ථායි වෙන්නේ හින්දා. අතන ධනාවට මේක ස්ථායි. කාබන් මොනොක්සයිඩ් වල ඔක්සිජන්ට ධන එක පැහැදිලිවම අස්ථායි. ඒක එතන හැම පරමාණුවක්ම අෂ්ටකෙත් ලැබුණු ආරෝපණක් නැති CO2 කියන ඩබල් බොන්ඩ් දෙකක් තියෙන ව්‍යුහයක් තිබ්බනේ. ඉතින් ඒක ස්ථායි ව්‍යුහනේ. දැන් මේක එහෙම තත්ත්වයක් නැහැ. ඒ හින්දායි මේක වෙන ස්ථායි ඇඳලා අපි පැහැදිලි කරන්නේ මේක තමයි ස්ථායි. මේවා අස්ථායි කියන්නේ. ඔන්න වැදගත් තැන් දෙකක් සම්ප්‍රයුක්ත ව්‍යුහයන්දී සම්බන්ධව. ඔන්න මම සම්ප්‍රයුක්ත ව්‍යුහ අනු කිහිපයක අඳින විදියත් ඒවයි නිවැරදි කෙමිස්ට්‍රියේ භාවිත කරන්නේ කොහොමද කියන දේ කියලා දුන්නා. මේවා මේ වීඩියෝ එක නැවත නැවත බලන්න. බලලා මේවා view හැඳලා බලන්න. මේ කියපු දේවල් ආයිමත් අහන්න. ඒ වැදගත් කරුණු තියෙනවා තමයි ලියා ගන්න.
ලියලා පාඩම් කරගන්න. ලේසියෙන් සම්ප්‍රයුක්ත ව්‍යුහ සම්බන්ධ ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන් වෙයි. මේ ටික හොඳට බැලුවා නම් ඊට අමතරව තව ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන ඔයගලන්ට කියලා මට කියන්න පුළුවන් නැත්නම් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඒ අනුව බලමු අපි. තව ගැටලු තිබ්බොත් මම කියලා දෙන්නම්.